good morning. අපි පටන් ගමු. මට කවුරු හරි කියනවාද අපි ගිය සතියේ නතර කරපු අපි ගිය සතියට හවුල් ව්‍යාපාර ගාන අන්තිමට තිබ්බ ගාන සම්පූර්ණයෙන් හදලා ඉවර කරාද? නැත්නම් ඒක ගාමිණී මාලිනී විජය කියලා තිබ්බ ගාන? මේ ගානේ අන්තිම වෙනකන් අපි කතා කරාද? කවුරු හරි කතා කරාද මේ මට කියනවාද ගිය සතියේ අපි අන්තිමට නවත්තපු තැන උගලන්ට මතක නම් හවුල් ව්‍යාපාර අර ගාමිණී මාලිනී විජය කියන ගාන අපි හදලා ඉවර කරාද? ඔව් හරි නෑ හරි උත්තරයක් හරි දෙන්නකෝ. ඒක කතා කරාස ආයතනින් පටන් ගත්තා නම් හොඳයි. ආයෙක කතා කරාද? ඔක්කොම මුළු ගානම ඉවර කරාද පුතා? ගාන මේ ටිකක් කතා කරා මටත් ඒක හරියට මතක නෑ ඔළුවේ නෑ සර්. ඒතනින් පටන් ගත්තා නම් හරි සර්. එහෙමද? දැන් ඒ ගාන හදන්න ලොකු වෙලාවක් යන එකයි මම අහන්නේ. හරි. ඔළුව නෑ කියලා කියන්න බෑ. මේ දැන් ෆිසිකලි මෙතනට ආවනම් මට බලන්න තිබ්බ පොත අරගෙන මේ අන්තිමට හදලා තියෙනව නැද්ද කියලා. ඒකයි මේ ඔයාලා කවුරු හරි මතක තියාගන්නත් ඕනේ මේ අර ඉඩ අපි කමන්නේ ඒ ගානින් පටන් ගමුකෝ. right. මේ ගානට අනුව මේ ගානේ ඇත්තටම දීලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයකට අදාළ ගනුදෙනු විතරයි එහෙම නැත්නම් ගැළපිලි විතරයි අපි සකස් කරන්න මේ ගානේ දීලා තියෙන්නේ. අනිත් සියලුම ගැළපිලි ඇත්තටම ගානේ ඇතුළතම කරලා ඉවර කරලා තියෙනවා. එතන මේක කියනවා හවුල් ගිවිසුමේ ලාභ තුනට දෙකට එකට බෙදා ගන්නවා කියලා. දැන් මම එහෙම අර කලින් විදිහට කිව්වේ ඔයගොල්ලෝ මේකේ ශේෂ පිරික්සුම බැලුවොත් එහෙම ශේෂ පිරික්සුමේ ෂය කියලා එකක් තියෙනවා. ෂය වෙන් කිරීම දීලා තියෙන 12.31ට. ඒ කියන්නේ ගානේ ෂය වෙන් කිරීම ඕල්රෙඩි කරලා තියෙන්නේ. ඊළඟට ගිහිල්ලා බැලුවොත් එහෙම අඩමාන ණය වෙන් කිරීම ගත්තොත් එහෙම ඌණ අඩමාන ණය වෙන් කිරීමක් කියලා තියෙනවා ශේෂ පිරික්සුමේ. ඊට අමතරව අඩමාන ණය වෙන් කිරීම තියෙන්නේ 12.31ට. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීමත් කරලා තියෙනවා. ඊළඟට උපචිත වියදම් කියලා තියෙනවා කලින් ගිය වියදම් කියලා තියෙනවා. ඒකට ඒ ගැළපෙලිත් කරලා තියෙන්නේ. ඒකට ඇත්තටම මේ ගානේ අනෙකුත් සියලුම ගැළපිලි කියන්නේ හවුල් ව්‍යාපාරයකට අදාළ කරන්න ඕන ගැළපිලි යරුණම අනෙක් සියලුම ගැළපිලි ගානේ ඇතුළතම කරලා දීලා තියෙන්නේ. ඒක පහසු වෙන්න ඔයගොල්ලන්ට අනිත් ගැළපිලි වලට වඩා මේ හවුල් ව්‍යාපාරයකට අදාළ ගැළපිලි විතරක් ගැන කන්සන්ට්‍රේට් කරන්න. ඒක එක දෙවෙනි එක දීලා තියෙන්නේ අවසාන තොග ගැළපීම් විතරයි. right. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක යටතේ අපි ඉස්සෙල්ලාම ගාන රූල් කරගන්න ඕනේ. අපි රූල් කරගන්න ඕනේ හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම යටතේ ආදායම් ප්‍රකාශයේ වෙළඳ ගිණුමයි ලාභ ගිණුමයි ඊට යටින් ලාභ විසර්ජන ගිණුමයි ඊළඟට ශේෂ පත්‍රයයි ඊළඟට හවුල්කරුවන්ගේ ජංගම ගිණුම. right. මේක ගැළපිලි හැටියට තියෙන්නේ පළවෙනි එක තියෙන්නේ ප්‍රාග්ධන පොලි. ඔයගොල්ලෝ දන්නව කොහොමද ඒක ගලපන්නේ කියලා. ඊළඟට ජංගම ගිණුම් ශේෂයන්ට පොලි මේ ගලපන්න ඕනි කියලා තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දන්නව කොහොමද ගලපන්නේ කියලා. කැනලි සඳහා පොලි අය කරන්නේ නැහැ කියලා තියෙනවා. ඊළඟට හවුල් වේතන ගැන කතා කරලා තියෙනවා. ඊළඟට ණය මුදල් සපයලා තියෙනවා නම් ඒවට 7.2ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕනි කියලා තියෙනවා. right. එතකොට අපි ඉස්සෙල්ලාම රූල් කරගත්තා මේ තියෙන්නේ වෙළඳ ගිණුම ආරම්භක තොගය විකුණුම එහා පැත්තේ තියෙනවා අවසාන තොගය යනු දල ලාභය.
මේක දිගට පල්ලෙහාට රූල් කරගන්නේ. දෙවනුව ලාභ ගිණුමේ කොටස් ටික අපි බෙදා ගන්නවා ලාභ ගිණුම කොටස් තුනකට වියදම් පැත්ත ආයතන වියදම් විකිණීමේ වියදම් සහ මූල්‍ය වෙනත් වියදම් කියලා අනිත් පැත්තේ දර ලාභය ඉදිරියට එනවා. එතකොට තනි ව්‍යාපාරය කරන සුද්ධ ලාභයෙන් ඉවර වුණා. නමුත් තවල් ව්‍යාපාරයක එහෙම කරන්න බෑ. අපි තවත් මේ ගිණුම පල්ලෙහාට රූල් කරගන්නවා. මේ තියෙන විසර්ජන ගිණුම. එතකොට ප්‍රාග්ධන පොලි ගානේ දීලා තිබ්බා. ජංගම ශේෂ පොලි තිබ්බා. වේතන තියෙනවා ලාභ කොටස් තියෙනවා. අනිත් පැත්තේ සුද්ධ ලාභය ඉදිරියට එනවා. ඊට අමතරව ජංගම ශේෂ පොලි අය කරන එක්කිනාගේ එක එනවා. දැන් ගැණිලි පොලි අය කරන්නේ නැහැ කියලා තියෙනවා. ගැණිලි පොලි අය කරනවා නම් ඔය බැර පැත්තට තමයි එන්නේ. ඔය විදිහට රූල් කරගත්තා. ඊළඟට ශේෂ පත්‍රයේ රූල් කරගත්තා. ශේෂ පත්‍රයේ වගකීම් සහ හිමිකම් පැත්තයි අනිත් පැත්තේ වත්කම් පැත්තයි. එතකොට වගකීම් සහ හිමිකම් පැත්තේ මුලින්ම අපි හිමිකම් ලියනවා ප්‍රාග්ධන ගිණුම් තුන්දෙනාගේ ශේෂයන්, ඊළඟට ජංගම ගිණුම් ඒගොල්ලන්ගේ ශේෂයන්, ඊළඟට ජංගම නොවන වගකීම්, ජංගම වගකීම්. අනිත් පැත්තේ ජංගම නොවන වත්කම් ඒක පිරිවැය සමුච්චිත ශේෂ අසුද්ධ පොත්තගේ යටතේ ඊළඟට ජංගම වත්කම්. ඊට හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් රූල් කරගන්නවා ගාමිණී මාලිනී විජය හර පැත්ත බැර පැත්ත. එතකොට විජයගේ තියෙන හර ශේෂයක්, ගාමිණී සහ මාලිනීගේ තියෙන බැර ශේෂයන්. ගාමිණීගේ සහ මාලිනීගේ තියෙන බැර ශේෂයන්. මුලින්ම තියෙන පළවෙනි ගැලපීම ප්‍රාග්ධන පොලි 105ක් ගෙවන්න ඕනේ කියලා තියෙනවා ගාමිණීට සහ මාලිනීට සහ විජයට. එතකොට ප්‍රාග්ධන ශේෂයන් ගන්න ඒකට 105ක් ඇප්ලයි කරන්න. එතකොට පළවෙනි එක්කෙනාට එනවා 12500ක්, දෙවෙනි එක්කෙනාට එනවා 7500ක්, තුන්වෙනි එක්කෙනාට එනවා 5000. හරි. එතකොට තුන් දෙනාගේ අගයන් ප්‍රාග්ධන ශේෂයන් ගත්තා. ඒකෙන් 105ක් බැලුවා. හරි. right. හැම හවුල්කරුවෙකුටම ගෙවන්න තියෙන දෙයක් විසර්ජන ගිණුම හර කරලා අපි ඒ හවුල්කරුගේ ජංගම ගිණුම බැර කරනවා. අනිත් පැත්ත වෙන්නේ හවුල්කරුගෙන් අය කරගන්න දෙයක් තියෙනවා නම් අපි විසර්ජන ගිණුම බැර කරලා එක එක හවුල්කරුගේ ජංගම ගිණුම හර කරනවා. ඒක හරිම ලේසි. හැම වෙලාවෙම ගෙවන්න තියෙන දෙයක් ජංගම ගිණුම බැර වෙලා විසර්ජන ගිණුම හරවීමක් වෙනවා. හවුල්කරුගෙන් අය කරගන්න තියෙන ඒවා විසර්ජන ගිණුම බැර වෙලා ජංගම ගිණුම හරවීමක් වෙනවා. right. එතන ප්‍රාග්ධන පොලේ විසර්ජන ගිණුම හර වුණා. අපි ජංගම ගිණුම් බැර කරන්න ඕනේ ප්‍රාග්ධන පොලේ නමින් තුන් දෙනාගේ 12500යි 7500යි 5000යි. ඊළඟට දෙවෙනි ගැලපීම ඊළඟට තියෙන්නේ ජංගම ගිණුම් ශේෂයන් වල තියෙන ආරම්භක ශේෂයන් වලටත් පොලිය එක්ක ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් අය කරන්න ඕනේ කියලා. ජංගම ගිණුම් එක බැර ශේෂයක් තියෙනවා කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුට ගෙවන්න ඕනේ කියන එක. ජංගම ගිණුමක හර ශේෂයක් තියලා තියෙනවා කියලා කියන්නේ හවුල් කරු විසින් හවුල් ව්‍යාපාරයට ගෙවන්න ඕනේ කියන එක. ඒතර මේ දෙකම ඔළුවේ තියාගෙන අපි ගත්තොත් එහෙම දෙන්නෙකුට තියෙනවා බැර ශේෂ, එක්කෙනෙකුට තියෙනවා හර ශේෂ. එතකොට ගාමිණීගේ සහ මාලිනීගේ බැර ශේෂයන් ඔයගොල්ලෝ දැක්කා ඉස්සෙල්ලා තියෙනවා මේ තියෙන බැර ශේෂය 12000යි 8000යි තියෙනවා ආරම්භක ශේෂය, විජයගේ තියෙන 5000ක බැර ශේෂය. ඉතින් ඔය 12000යි 8000යි කියන එකෙන් 105ක් කියලා කියන්නේ 600යි 400යි අපි ඒගොල්ලොන්ට දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ බැර ශේෂ තියෙන්න ඕනේ. ඒතර දෙන දෙයක් නිසා අපි විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරා. ඊළඟට විජයගෙන් ගත්තාම විජයගේ ශේෂය තියෙන හර ශේෂයක්. ඒ හර ශේෂය අපි යාගෙන් අය කරන්න ඕනේ. හර ශේෂයක් කියන එකේ තේරුම විජය හවුල් ව්‍යාපාරයට ගෙවන්න ඕනේ කියන එක. එතකොට අපි විජයගේ 5000න් 105ක් කියලා කියන්නේ 250යි. විජයගෙන් අපි ඒක අය කරන්න ඕනේ. අය කිරීමක් නිසා විසර්ජන ගිණුම බැර කරලා ජංගම ගිණුම හර කරන්න ඕනේ. එතකොට විසර්ජන ගිණුම හර වුණා ගාමිණීට සහ මාලිනීට 600යි 400යි. විසර්ජන ගිණුම බැර වුණා විජයට 250යි. ඔකේ අනිත් එන්ට්‍රි කියන්නේ ජංගම ගිණුමට. එතන මම නැවතත් කිව්වා මේ කියනවා මේ විසර්ජන ගිණුම හර හරි බැර හරි වෙනවා නම් ඒකේ අනිත් එන්ට්‍රි කියන්නේ ජංගම ගිණුමට. ඒකට හේතුව තමයි විසර්ජන ගිණුමට හර කරන්නේ හරි බැර කරන්නේ අපි හවුල් කරුවෙකු වීම නිසාම වෙන දේවල් විතරයි. ඒකට හවුල් කරුවෙකු වීම නිසාම වෙන දේවල් අපි සටහන් කරන්න පාවිච්චි කරන්නේ ජංගම ගිණුම. ඒතර මේ දෙක අතර තමයි එන්ට්‍රීස් යන්නේ. ඒතර එන්ට්‍රීස් යන්නේ කොහොමද? හවුල් කරුවට ගෙවන්න තියෙන දෙයක් තියෙනවා නම් අපි විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරනවා. හවුල් කරුගෙන් අය කරගන්න තියෙන දෙයක් තියෙනවා නම් අපි විසර්ජන ගිණුම බැර කරලා ජංගම ගිණුම හර කරනවා.
right. ඒතර ඒ විදිහට 600 400 බැර වුණා ජංගම ගිණුම 250 අපි හර කරා. right. මම යනවා මට මතක විදිහට ගිය සතියෙන් මේක කතා කරන්න ඒකින්ද මම චුට්ටක් ස්පීඩ් එකේ මේ ගාන කරනවා. ඊළඟට ගැනිලි සඳහා පොලි අයකරු ගන්නෙ නැහැ කියලා තියෙනවා. ඒතර ගැනිලි වලට පොලි අය කරගන්නේ නැත්නම් අපි ගත්ත ගැනිලි ප්‍රමාණය සටහන් කරන්න ඕනේ. ශේෂ පිරික්සුමට ගියාම තියෙනවා රුපියල් 4000යි 2500යි 1000යි ගැනිලි කරලා කියලා. ඒතර ගැනිලි ගිණුම හරස් තියෙන්නේ ගැනිලි ගිණුම බැර කරලා ඒ ගිණුමේ ශේෂයේ බිඳුව කරලා අපි ඔන්න ජංගම ගිණුම් වලින් ඒක රිකවර් කරගන්නවා. ජංගම ගිණුම් වලින් රිකවර් කරගන්නවා. ජංගම ගිණුම හර කරනවා ගැනිලි ගිණුම බැර කරලා. 4000යි 2500යි 1000යි. 4000යි 2500යි 1000යි. ඒතර පොලි අය කිරීමක් වෙන්නේ නැහැ කියලා තියෙනවා. අපි ගැනිලි අවුරුද්ද පුරාවටම කරපු ගැනිලි ගිණුමට හර කරලා තිබ්බේ එක් හවුල්කරුගේ. එතකොට එක් හවුල්කරුගේ ගැනිලි ගිණුම අපි බැර කරලා ජංගම ගිණුම් හර කරනවා. ඊළඟට තියෙනවා මාල්නීට, ගාමිනීට, විජේට ওই තුන් දෙනාට 600යි 200යි 500යි වගින් මාසික වේතන හිමි වෙනවලු. මාසික වේතන හිමි වෙනවලු. අපි 600 වැඩි කරන්න වෙනවා 12න් 200 වැඩි කරන්න වෙනවා 12න් 500 වැඩි කරන්න වෙනවා 12න් 12න් ඒ තුනම වැඩි කරාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා වේතන වලට ආපුවම එන්ට්‍රීස් දෙකක් තියෙනවා එකක් තමයි වේතන අපි වෙන් කිරීම හරියට ඔයගොල්ලෝගේ account එකට salaries credit වෙනවා වගේ එක. එතකොට අපි ඒගොල්ලන්ට ගෙවන්න තියෙන දෙයක් හැටියට අපි විසර්ජන ගිණුම හර කරලා එක් හවුල්කරුගේ ජංගම ගිණුම බැර කරනවා. ඒතර ඒක තමයි පළවෙනි එක. ඊළඟට ගානේ කියනවා නම් ඒගොල්ලෝ වේතන අරගෙන තියනවා කියලා ව්‍යාපාරයෙන්. එතකොට එතෙන්දි වෙන්නේ හරියට ඔයගොල්ලෝ salaries account එකෙන් ගන්නවා වගේ අපේ account එක debit වෙලා අපිට cash හම්බ වෙනවා. එතකොට අපිට හවුල්කරුවෝ වේතන අරගෙන තියනවා කියලා තිබ්බොත් එimhe ජංගම ගිණුම් අපි ආයි හර කරලා අපේ මුදල් ගිණුම බැර කරගන්නවා. right. ඒතර පළවෙනි entry එක වේතන වෙන් කිරීම 7200යි 2400යි 6000යි ගෙවන්න තියෙන දෙයක් හැටියට අපි විසර්ජන ගිණුම හර කරා ජංගම ගිණුම් බැර කරනවා. වේතන නමින් 7200යි 2400යි 600යි. ඒතර මේක දැන් මේ අපි මම හිතන්නේ 4 වෙනි සැරේ හරි 5 වෙනි සැරේ මේ ගැලපීම කරන්නේ. ඒතකොට දැන් ඔයගොල්ලන්ට මේකේ මේක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම ගැටලුවක්. හරි? right. ඊළඟට වේතන මුදලින් ගත්ත කියන කතාව ගැන මුකුත් සඳහනක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒකට ගැලපීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ දැන්ට. ඊළඟට ගානේ කියනවා ණය වෙනුවෙන් 7.2ක පොලියක් ගෙවන්න ඕනේ කියලා. ඒතර ගාමිනී ණයක් අරගෙන තියෙන ගාමිනීගෙන් ව්‍යාපාරේ ණයක් අරන් තියෙනවා. ඒතර ලක්ෂයක ණයක් තියෙනවා ශේෂ පිරික්සුමේ. ඒකට 7.2ක් බැලුවම 7200යි. ඒතර 7200 අපි මූල්‍ය හා වෙනත් වීදමක් හැටියට අපේ මූල්‍ය හා වෙනත් වීදම් ලයින් එක යටතේ ණය පොලිය කියලා 7200 අපි ඒක වීදමක් හැටියට හඳුනා ගන්නවා. ඒක දානවා හවුල්කරුගේ ජංගම ගිණුමට. හවුල්කරුගේ ජංගම ගිණුමට ඒක බැර කිරීමක් වෙනවා. ඉතින් මෙතනදී මතක තියාගන්න හවුල්කරුවෙකු උනත් ණය දීලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයට ණය ගන්න පුළුවන් හවුල්කරුවෙකින් විතරක්ම නොවන නිසා අපි ඒක විසර්ජන ගිණුමට දාන්නේ නැහැ. මේක දාන්නේ සාමාන්‍ය ලාභ ගිණුමට. අපි කලින් ඒවා කතා කරා. 7200 මූල්‍ය වෙනත් වීදමක් හැටියට 7200 විසර්ජන ගිණුමට හරවීමක් වෙනවා. ජංගම ගිණුම බැරවීමක් වෙනවා. ජංගම ගිණුම බැරවීමක් වෙනවා. 7200. ණය පොලිය කියලා. ගාමිනීගේ නමින් ඒ තීරුව බැරවීමක් වෙනවා. right. ඊළඟ ගැලපීම ඊළඟට කියන්නේ ඒ හවුල් ව්‍යාපාරයකට අදාළ ගැලපීම් ටික ඉවරයි. ඊළඟට තියෙන්නේ අවසාන තොග ගැලපීම. අවසාන තොග ගැලපීම ඔයගොල්ලෝ ගැලපෙන හැටි දන්නවා. තොග ගිණුම හර කරනවා වෙළඳ ගිණුම බැර වෙන්න ඕනේ. රුපියල් 15000 කියලා තියෙන අවසාන තොගය. දැන් අපි වෙළඳ ගිණුම බැර කරනවා වෙනුවට හර පැත්තේ අවසාන තොගය අඩු කරලා පෙන්නනවා 15000. දලලාභය සහ විකුණුම් පිරිවෙ හොයන්න ඉස්සෙල්ලා
අඩු කරාට පස්සේ යගේ 15000 පෙන්නලා තිනවා හර පැත්තෙන් අඩු කළා අවසාන තොගය කියලා. ඒතර ඒක ශේෂ පත්‍රයට යනවා ජංගම වත්කමක් හැටියට. ජංගම වත්කම යටතේ තොගය කියලා 15000ක් පෙන්නනවා. right. ඒතර මේ ගානේ හවුල් ව්‍යාපාරයකට දාලා ගැලපීමුත් ඉවරයි. අවසාන තොග ගැලපීමත් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ගැලපිලි වලට භාජනය නොවිච්ච ශේෂ පරීක්ෂමෙන් තියෙන අයිටම් ටික අරගෙන ෆිල් කරගෙන යන්න. අපි ගත්තොත් එහෙම ශේෂ පරීක්ෂමේ අපි සැලකිල්ලට ගත්තේ නැති අයිටම ඉතින් වෙළඳ ගිණුමට අදාළව ආරම්භක තොගය අපිට 20000ක් දාගන්න පුළුවන්. විකුණුම් දාගන්න පුළුවන් 3,45,000ක්. හැරවූ විකුණුම් කියලා කියන්නේ ආපසු එවුම්. අර පැත්තේ තියෙනවා 23000ක්. එතකොට අර පැත්තේ තියෙන එක අපි බැර පැත්ත විකුණුම් වලින් අඩු කිරීමක් හැටියට තමයි පෙන්වන්න ඕනේ. ඒ වගේම ගැනුම් තියෙනවා. ගැනුම් 1,60,000ක් තියෙනවා. ඒකේ හැරවූ ගැනුම් කියලා 4,000ක් තියෙනවා. ඒතර හැරවූ ගැනුම් කියලා තියෙන්නේ ආපසු යවුම්. ආපසු යවුම් තියෙන ශේෂ පරීක්ෂමේ බැර පැත්තේ. ඒතර ශේෂ පරීක්ෂමේ බැර පැත්තේ තියෙන අයිටමේ මේ වෙළඳ ගිණුමේ බැර කරනවා වෙනුවට අර පැත්තෙන් අපි ගැනුම් වලින් අඩු කරලා පෙන්නනවා. ඊළඟට ගෙනීමේ කුලිය 11000යි. වෙළඳ ගිණුමට අදාළව ශේෂ පරීක්ෂමේ තියෙන අයිටම මෙච්චරයි. ඊළඟට අපි යනවා ලාභ ගිණුමට. ලාභ ගිණුමට ශේෂ පරීක්ෂමෙන් ගන්න පුළුවන් රතු පාටින් පෙන්නලා තියෙන්නේ. ආයතන වියදම් යටතේ යන්ත්‍ර සූත්‍රශය විදුලිය වේතන තියෙනවා. ඊට විකිණීමේ හැබැයි දැනීම යටතේ මෝටර රථශය තියෙනවා. අඩමාන ණය උණවෙන් කිරීම තියෙනවා. බොල් ණය ප්‍රචාරණය වට්ටම් තියෙනවා. ඊළඟට මූල්‍ය වෙනත් යටතේ අපි ණය පොලි කියන එක දැන්ට සටහන් කළ ඉවරයි. ඊළඟට බැංකු ගාස්තු තියෙනවා. අනිත් පැත්තේ වට්ටම් තියෙනවා. ඒතර වට්ටම් කියලා මෙතන අදහස් කරන්නේ ලද වට්ටම් අර විකිණීමේ හැද බෙදහැරීම යටතේ තියෙන වට්ටම අපේ දුන් වට්ටම. right. ඒකට ඊළඟට ශේෂ පත්‍රයට අපිට ලියන්න පුළුවන් අයිතම තමයි මේ තියෙන රතු පාටින් අපි මෝටර රථ පිරිවැය තියෙනවා ෂෙවෙන් කිරීම දෙකම දීලා තියෙනවා. යන්ත්‍ර සූත්‍රات පිරිවැය ෂෙවෙන් කිරීම දෙකම දීලා තියෙනවා. ණය ගැතියු අඩමාන ණයවෙන් කිරීම 12.31කට දීලා තියෙනවා. ඒතර කිසිම ගැළපීමක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ඔක්කොම ගැළපීම් කරලා දීලා තිබ්බේ. කලින් ගියු වියදම් බැංකුවේ අතැති මුදල් ඊළඟ ජංගම වගකීම් වලට ගියොත් උපචිත වියදම් ණය හිමියෝ තියෙනවා. ජංගම නොවන වගකීම් වල ගාමිණීගේ ණය තියෙනවා. ඊළඟ ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් අපිට දාගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ගාන බැලන්ස් කරන එක. අර ගාන බැලන්ස් කරන්න ගියාම අපි වෙළඳ ගිණුමෙන් පටන් ගමු. වෙළඳ ගිණුමේ ආරම්භක තොගයට අපි ශුද්ධ ගැනුම් කියලා කියන්නේ මෙතන ගැනුම් වලට ආපසු එවුම් අඩු වුණාට පස්සේ ගෙනීමේ කුල එකතු වුණාට පස්සේ එන ගාන තමයි ශුද්ධ ගැනුම්. මෙතන 1,67,000ක් තියෙනවා. ආරම්භක තොගයට එකතු වුණාම 1,67,000 1,87,000ක් එනවා. එකකින් අවසාන තොගය අඩු වුණාට පස්සේ විකුණු බඩුවල පිරිවැය 1,72,000ක් එනවා. අනිත් පැත්තේ ශුද්ධ විකුණුම් අපි ගත්තොත් එහෙනම් විකුණුම් වලින් ආපසු එවුම් අඩු කරාට පස්සේ උත්තරේ 3,42,000යි. ඒතර විකුණුම් 3,42,000යි ශුද්ධ විකුණුම් විකුණු බඩුවල පිරිවැයගේ 1,72,000යි. ඒතර මේ දෙක සංසන්දනය කළා දරලාභය අපිට 1,70,000යි කියලා කියන්න පුළුවන්. 1,70,000යි දරලාභය. දරලාභය 1,70,000යි. ඊළඟට අපි ලාභ ගිණුමට ගියොත් එහෙම ලාභ ගිණුමේ ආයතන වියදම් වල එකතුව තියෙනවා 48,500යි. විකිණීමේ වියදම් වල එකතුව තියෙනවා 16,200යි. මූල්‍ය වෙනත් වියදම් වල එකතුව තියෙනවා 8,350යි. right. ඒ තුනේම එකතු වෙනවා 73,050යි. ඊළඟට බැර පැත්තේ තියෙනවා 1,72,400ක්. එතකොට ඒ අනුව බැර පැත්තේ දරලාභයට අනිකුත් ආදායම් එකතු වුණාට පස්සේ එන ශේෂය අනිකුත් වියදම් එක සංසන්දනය කරලා බලුවාට පස්සේ ශුද්ධ ලාභය කියලා එනවා 99,350. 99,350. ඒතර තනි ව්‍යාපාරයක් නම් අපි ওই 99,350ක ශුද්ධ ලාභයේ අයිතිකරුගේ ප්‍රාග්ධන ගිණුමට එකතු කරනවා. දැන් හවුල් ව්‍යාපාරයක් නිසා මේක මේ ගිණුම මෙතනින් නවතින්නේ නැහැ. තව ගිණුමක් අපේ තිබ්බ විසර්ජන ගිණුම කියලා. ඒතර මේ 99,350ක ශුද්ධ ලාභය විසර්ජන ගිණුමට ගෙනියන්න වෙනවා. දැනටමත් අපි අයිතම සටහන් කරලා තියෙන්නේ. ඒතර විසර්ජන ගිණුමේ ආරම්භක ශේෂය වෙන ශුද්ධ ලාභය 99,350යි.
විසර්ජන ගිණුමේ බැරපැත්ත එකයි තමයි තියෙන්නේ ජංගම ශේෂ පොලි අය කරපු එක 250ක් 99600 වෙනවා. එතකොට බැරපැත්තේ ප්‍රාග්ධන පොලි ජංගම ශේෂ පොලි වේතන තියෙනවා. ඒවට වෙන් කිරීම කරාට පස්සේ තවදුරටත් ඉතුරු වෙනවා අර 99600න් 58000. ඒ 58000 අවසානයේ අපිට බෙදා වෙන් කරන්න තියෙන්නේ ලාභ කොටස් හැටියට. ඒතර තුන් දෙනාගේ ලාභ කොටස් අනුපාතය 3ට 2ට 1 6න් 3යි 6න් 2යි 6න් 1යි. ඒ අනුව ගාමිනීට 29000කුත් මාල්නීට 19333කුත් විජයට 9667කුත් වශයෙන් බෙදීමක් වෙනවා. right 58000ක අවසාන ලාභය බෙදෙන්නේ ඔන්න ඔය විදියට. ඒතර මේකත් අපි හවුල්කරුවන්ට ගෙවන්න ඕන දෙයක්. එතකොට විසර්ජන ගිණුම හරවුණා අපි එයාගේ ඒ එක එකයිගේ ජංගම ගිණුම් බැර කිරීමක් කරන්න ඕන. එක එකයිගේ ජංගම ගිණුම් බැර කිරීමක් කරන්න ඕන. right ජංගම ගිණුම් බැර වෙනවා ලාභ කොටස් කියලා 29000යි 19333යි 9667යි. ඒ අනුව අපිට ඒකත් එක්ක අවසාන ශේෂයන් ගන්න පුළුවන් තුන් දෙනාගේ මේ සැරේ නම් හැබැයි තුන් දෙනාගේ මෙන්නේ බැර ශේෂයන් ආරම්භය වගේ නෙමෙයි තුන් දෙනාගේ. ඒ අනුව ගාමිනීට 64500කුත් මාලිනීට 35133කුත් විජයට 14417කුත් වශයෙන් ශේෂයන් තුන එනවා. ශේෂයන් තුන එනවා. ඒ ශේෂයන් තුන අපිට ගෙනියන්න පුළුවන් ශේෂ පත්‍රයට 64500යි 35133යි 14417යි. එතකොට ඒ අනුව ශේෂ පත්‍රයේ ප්‍රාග්ධන ගිණුම් වල එකතුව 5යි, ජංගම ගිණුම් වල එකතුව 114050යි, ජංගම නොවන වගකීම් ලක්ෂයයි, ජංගම වගකීම් වල එකතුව 26500යි. ඒ අනුව හිමිකම් සහ වගකීම් පැත්තේ එකතුව 740550යි. අනිත් පැත්තේ ශුද්ධ පොත් අගය එනවා වත්කම් දෙකේ ශුද්ධ පොත් අගය 338000යි. 338000යි. වත්කම් දෙකේ ශුද්ධ පොත් අගය. right. ඊට යටින් වත්කම් ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් අතර අපි දාලා තිබ්බා ස්ථාවර තැන්පතු තිබ්බ ලක්ෂ 3ක්. ජංගම වත්කම් වල එකතුව 102යි 550යි. එතකොට මේ පැත්තේ වත්කම් වල එකතුවත් 740550යි. ඔයගොල්ලෝ කැමති උනත් නැතත් ගාන බැලන්ස් වෙනවා හරියට ගැලපීම් කරලා තිබ්බා නම් ශේෂ පිරික්සුමේ තියෙන අයිතමයක් එක තැනකටත් ගැලපිල් එක තියෙන අයිතමයක් තැන් දෙකකටත් ගෙනහිලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ගාන බැලන්ස් වෙනවා. ඒත් ගාන බැලන්ස් වෙනවද නැද්ද කියන එක ගැන එච්චර වොරි වෙන්න එපා. මොකද ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු හම්බෙන්නේ ගැලපිලි වලට සහ ශේෂ පිරික්සුමේ තියෙන අයිතමයන් නිවැරදි තැන් වලට ගෙනහිලා තියෙනවද නැද්ද කියන එකට විතරයි. right. ගානක් බැලන්ස් කරන්නේ නැද්ද එකතු කරද්දී යනකොට සමහරලාට වැරදි වෙන්න පුළුවන්. ඒක වෙලා තිබුණොත් අපිට හදා ගන්න පුළුවන් බැලන්ස් වෙනවද නැද්ද කියලා. නමුත් ඒක ගැන එච්චර වොරි වෙන්න එපා. ලකුණු වැඩියෙන් හම්බෙන්නේ හිතන්නකෝ ගානකට ලකුණු 30ක් දෙනවා කියලා ලකුණු 30න් 29 මාරක්ම ගන්න පුළුවන් ගාන බැලන්ස් උනේ නැතත්. right. ඒකට ගාන බැලන්ස් උනා කියන එකට සමහරලාට ලකුණු භාගයක් දෙන්න පුළුවන්. ඒත් සමහරලාට ලකුණු දෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒක ගැන එච්චර වොරි වෙන්න එපා. ඔයගොල්ලෝ කැමති උනත් නැතත් හරියට ගාන හැදුවොත් ගාන බැලන්ස් වෙනවා. right. ඒකත් එක්ක අපි හවුල් ව්‍යාපාර ගිණුම් අවසන් කරනවා. මොකද හවුල් ව්‍යාපාර ගිණුම් විභාගයේ පැත්තෙන් අපිට එච්චර ලොකු බර තැබීමක් නැහැ. මොකද මේ දක්වා කවදාවත් හවුල් ව්‍යාපාර ගිණුම් සහ තනි පුද්ගල ව්‍යාපාරයක අවසන් ගිණුම් පේපර් එකේ අහලා නැහැ. නමුත් අපි අර සිලබස් එකේ තියෙන නිසා සහ කම්ප්ලීට්නස් වෙන්න ඕන හින්දා සහ ඔයගොල්ලෝ දැන් සමාගමක ගිණුම් සහ බැංකුවක අවසන් ගිණුම් වලට යන්නේ ඉස්සෙල්ලා මේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඕන හින්දා සහ හවුල් ව්‍යාපාරයක තනි ව්‍යාපාරයක තියෙන ගැළපිලි ගැන අවබෝධයක් ලබා ගන්න ඕන හින්දා තමයි අපි සෑහෙන වෙලාවක් අපි ස්පෙන්ඩ් කරලා ඒ ගැන සාකච්ඡා කරේ. ඒතර ඔයගොල්ලන්ට තව අවශ්‍ය නම් හවුල් ව්‍යාපාරයකට අදාළ අවසන් ගිණුම් ඔයගොල්ලන්ට සකස් කරන්න ඕන තරම් ගණන් තියෙනවා. A level විභාගයට ලියන කෙනෙක්ගෙන් බැලුවොත් එමේ එයාගේ ඕන තරම් ගණන් තියෙනවා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයගොල්ලන්ට අහන්නත් පුළුවන්. right. අපි ඒකත් එක්ක අපි යනවා අද දවසේ පටන් ගන්න හිටිය පාඩමට. ඒ තමයි සමාගම් ගිණුම්. දැන් මේකට අදාළ ටියුට් එකක් මම දීලා තියෙනවා.
මම හිතන්නේ ඒක මේ මගේ ඊයේ මිස්ටේක් එක මම ඊයේ තමයි මේක දැම්මේ සමාගම් අවසාන ගිණුම් ටියුට් එක ඒකද මම හිතනවා ඔයගොල්ලන්ගේ අතේ දැන් තියෙනවා ඇති කියලා ඊට අමතරව ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා right අපි සමාගම් ගිණුම් අවසාන ගිණුම් ගැන සාකච්ඡා කරමු ඇත්තටම මේ සමාගම් අවසාන ගිණුම් ගැන අපි කතා කරද්දී සාමාන්‍ය සමාගමක අවසාන ගිණුම් ගැන සකස් කිරීම ගැන නැත්නම් සාමාන්‍ය සමාගමක අවසාන ගිණුම් සකස් කරනවා විදිය ගැන අපි සාකච්ඡා කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එකක් දීලා සාමාන්‍ය සමාගම සහ සමාගම් පනත සම්බන්ධයෙන් අවසානයේ අපි සමාගම් අවසාන ගිණුම් කියලා සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාගමක් වන බැංකුවක අවසාන ගිණුම්. මොකද ඔයගොල්ලන්ගේ විභාගයේ ප්‍රධානම මේ අයිටම් එකක් තමයි නැත්නම් ප්‍රධාන අනිවාර්යයෙන්ම කම්පල්සරි අයිටම් එකක් තමයි සමාගම් අවසාන ගිණුම් කියලා කියන්නේ. ඒකේ යටතේ බැංකුවක අවසාන ගිණුම්. බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම කියලා කියන්නේ. බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට අදාළව ගානක් අපි සකස් කිරීම තමයි ප්‍රධානම අපේ ඒම් එක මේ අවසාන ගිණුම් සම්බන්ධයෙන්. එතකොට අපි එතනට ළඟා වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. right. එතකොට අපි සමාගම් පනත සහ සමාගමක් කියන පිළිබඳ යම් අවබෝධයක් ලබා ගමු. ඒකේ වපසරිය පිළිබඳව ලංකාවේ දැනට තියෙන සමාගම් පනත තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. මීට පෙර තිබ්බ 82 අංක 17 කියන සමාගම් පනත. එතකොට ඒක 82 ඉඳලා ගත්තොත් එහෙම අවුරුදු 25කට විතර වගේ පස්සේ තමයි සමාගම් පනත වෙනස් කරේ. ඊට අමතරව මේ මෑත කාලේ ඉඳන් සමාගම් පනතට ආයි වෙනස්කම් කරන්න ගිහලා ඒක මම හිතන්නේ ඒක හරි ගියේ නෑ. ඒක නවත්තලා දැම්මා. නමුත් කාලානුරූපීව මේ සමාගම් පනත් අපි මේ පනත් වලට යම් ආකාරයක වෙනස්කම් කිරීම අවශ්‍ය වෙනවා. ඒතර දැනට බලපෑවෙන්නේ සමාගම් සම්බන්ධයෙන් අංක 7 දරන 2007 සමාගම් පනත. ඒතර මේකේ අර තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර එක බලපුවාම සමාගමක තියෙන ප්‍රධානම වෙනස තමයි නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. ඒතර නීතිමය පුද්ගල භාවයක් කියලා කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙකු හැටියට සැලකනවා. ඒතර සමාගමක් කියලා කියන්නේ හරියට පුද්ගලයෙක් වගේ. ඒතර එයාට වෙන වූ නමක් තියෙනවා. එයාට නීතිය ඉදිරියේ අපිට සමාගමට ගිහිලා පෙනී සිටින්න පුළුවන්. සමාගමකට විරුද්ධව නඩු දාන්නත් පුළුවන්. සමාගමට තමන්ගේ නමින් තව කෙනෙකුට විරුද්ධව නඩු දාන්නත් පුළුවන්. ඊට අමතරව සමාගමේ නමින්ම වෙනමම accounts open කරන්න තියන්න පුළුවන්. සමාගමේ නමින්ම දේපල අත්පත් කරගන්න පුළුවන්. මොකද නීතිය ඉදිරියේ පුද්ගලයෙක් හැටියට සැලකෙන නිසා. ඒක තමයි විශේෂම කාරණේ තනි ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් එක බලනකොට සමාගමකට තියෙන විශේෂකාරය තමයි විශේෂම ලක්ෂණය තමයි සමාගමකට නීතිමය පුද්ගල භාවයක් තිබීම. right. එතකොට ඊළඟ අපිට accounting වලට අදාළව සමාගම් පන්තියේ තියෙන ගොඩක් දේවල් අපි මෙතෙන් සාකච්ඡා කරන්නේ අපේ ගිණුම් වලට අදාළව බලපාන දේවල් තමයි අපි සාකච්ඡා කරන්නේ. තනි ව්‍යාපාරයක අපි කිව්වා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධන ගිණුමින් තමයි අයිතිකරුවන්ගේ අයිතිය රෙප්‍රසන්ට් කරන්න භාවිත කරපු ගිණුම තනි ව්‍යාපාරයක ප්‍රාග්ධන ගිණුම. ඊළඟට හවුල් ව්‍යාපාරයකත් ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. දැන් ටිකකට ඉස්සෙල්ලා අපි කතා කරේ. ඒතර හවුල් ව්‍යාපාරයක අයිතිකරුවෝ හවුල්කරුවෝ ඒගොල්ලෝගේ අයිතිය රෙප්‍රසන්ට් කරන්න තියෙන ගිණුම් දෙක තමයි ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් කියන්නේ. ඒතර ඒ වගේ සමාගමක සමාගමේ අයිතිකරුවන් රෙප්‍රසන්ට් කරන්න තියෙන ගිණුම තමයි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. සමාගම් පනතේ දැන් මේ අලුතෙන් ආපු ඒ දැන් මේක අලුත් නෑ ඇත්තටම දැන් සමාගම් පනත ගත්තත් මම හිතන්නේ 2007 නිසා දැන් අවුරුදු 14ක් විතර වෙනවා. right. එතකොට ඔయిత කලින් තිබ්බ සමාගම් පනත සහ මේ සමාගම් පනතේ තිබ්බ ලොකුම වෙනස තමයි මෙන්න මේ අලුතින් ආපු නම ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ. ඉස්සර ප්‍රාග්ධනය ගත්තාම ඉස්සර ප්‍රාග්ධනයේට හරි අර්ථකථන ගොඩක් තිබ්බා. ඒතර ඉස්සර ප්‍රාග්ධනය ගත්තොත් මේ ප්‍රාග්ධනයෙන් percentage එක හැටියට තමයි dividend ගෙව්වෙත් සමාගමක. කොටස් හිමියන්ට ගෙවන දීමනාව අපි කියනවා dividend කියලා, ලාභාංශ කියලා. හැබැයි මෙන්න මේ ප්‍රාග්ධනය කියන concept එක සෑහෙන දුරකට වෙනස් වීමක් වුණා අලුත් සමාගම් පනතේ. එතකොට ඉස්සර තිබ්බ ඔය නාමිකගේ කියන වගේ දේවල් ඉස්සර තිබ්බ
ඔතරයි ෂෙයා කැපිටල් ඒ වගේ යම් යම් කන්සෙප්ට් අයින් වුණා. ඒත් අලුත් සමාගම් පනතේ 58 වෙනි වගන්තියේ පැහැදිලිවම කියනවා මොකද්ද ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා. ඒතර ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා කියන්නේ දැනට සමාගමක් ප්‍රාග්ධනය රැස් කරගන්න කොටස් නිකුත් කිරීමක් කරනවා. ඒතර කොටස් නිකුත් කරාම ඒ කොටස් වෙනුවෙන් ලැබිලා තියෙන මුදල හෝ ලැබෙන්න තියෙන මුදල. ඒක තමයි මේකේ සඳහන් වෙන්නේ. සමාගම් පනතේ 58 වන වගන්තියට අනුව ප්‍රකාශිත ප්‍රාග්ධනය යනු නිකුත් කළ කොටස් වෙනුවෙන් සහ කොටස් සම්බන්ධව මෙතෙක් ඇරයුම් වෙනුවෙන් සමාගමට ලැබුණු හෝ ලැබිය යුතු මුදලේ එකතුවයි. මේන් අදහස් කරන්නේ සමාගමක ඇරයූ ප්‍රාග්ධනය. right? එතකොට අපි නිකුත් කරලා තියෙන්න ඕනේ කොටස් ඒ කොටස් වලට අදාළව මුදල් කැඳවලා තියෙන්න ඕනේ. එතකොට ඒ කැඳවලා තියෙන ප්‍රමාණය තමයි ඒක මුදලින් ලැබුණා හෝ නොලැබුණා කැඳවලා තියෙනවා නම් නිකුත් කළ කොටස් වෙනුවෙන් යම් මුදලක් ඒ ප්‍රමාණය තමයි අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙන්නේ. එතකොට හිතන්නකෝ අපි උදාහරණයක් ගත්තොත් එක කොටසක් නිකුත් කරලා තියෙනවා සමාගම රුපියල් 20 ගානේ. හිතන්නකෝ අපේ නිකුත් කරපු කොටස් ගාන 10000යි කියලා. එතකොට අපි රුපියල් 20ම එවන්න කියලා කොටස් හිමියන්ට කියලා තියෙනවා නම් අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙන්නේ 10000 වැඩි කිරීම 20 ඒ කියන්නේ ලක්ෂ 2යි කියන්නේ. right? ඒ මුදල් ලැබුණා හෝ නොලැබුණා. සමහර වෙලාවට ওই ලක්ෂ 2කින් රුපියල් 1000ක කොටස් වලට අදාළ මේ රුපියල් 1000ක මිලක් අපිට ලැබිලා නැති වෙන්න පුළුවන්. ඒත් අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ලක්ෂ 2යි. right? අපි සමානලට ඔය උදාහරණෙම ගත්තොත් කොට රුපියල් 20 ගානේ කොටස් 10000ක් නිකුත් කරලා තියෙනවා කියලා. ඒතර අපි කොටස් 10000යිම සල්ලි ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන කොටස් 5000ක සල්ලි. එතකොට අපේ 20 වැඩි කිරීම 5000. රුපියල් ලක්ෂයයි අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙන්නේ. right? ඒතර ඒක නිසා හරියට කල්පනා කරලා බලන්න මේ ඩෙෆිනිෂන් එකේ හරිය ලේසි. අපි කොටස් නිකුත් කරලා තියෙන්න ඕනේ. ඒ කොටස් නිකුත් කරපු ඒවායින් සල්ලි එවන්න කියලා කොටස් හිමියට කියලා තියෙන්න ඕනේ. එහෙම කියලා තියෙනවා නම් ඒ කන්ඩිෂන් දෙකම ඇප්ලයි වුණා නම් ඒ සල්ලි හම්බුණාද නැද්ද කියන එක අපි මෙතෙන්ද සැලකිලට ගන්නෙ නෑ. කොටස් නිකුත් කිරීම කරලා තියෙනවා නම් ඒ කොටස් වලට මුදල් එවන්න කියලා තියෙනවා නම් ඒ ප්‍රමාණය තමයි අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් එහෙම කොටස් හිමියෝ සල්ලි නොයවා ඉන්නේ නෑ. සමාගමක් Tamanට මේ කොටස් නිකුත් කිරීමක් කරනකොට ලැබෙන්න තියෙන ඔක්කොම මුදල් එක සැරේ ඉල්ල ගන්නවා. දැන් මේ concept හැටියට මේවා තිබ්බට ප්‍රායෝගිකව හරියට ප්‍රායෝගිකව මේවා එකේ instances වෙන්නේ නැහැ. හේතුව සමාගමක කොටස් නිකුත් කරාම ලැබෙන්න තියෙන සල්ලි ඔක්කොම එක සැරේ ඉල්ල ගන්නවා. ඒක එක. එතකොට කොටස් හිමියෝ සල්ලි එව්වොත් තමයි ඒගොල්ලෝ කොටස් හිමියෝ බවට පත් වෙන්නේ. right? එතකොට කොටස් නිකුත් කිරීමට අදාළව ගිණුම් කරණය තමයි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර කොටස් නිකුත් කිරීමට අදාළ ගිණුම් කරණය ගැන කතා කරද්දී අපි කොටසක් වෙනුවෙන් ලබා ගන්න බලාපොරොත්තු වන මිලට අපි කියනවා කොටසක ප්‍රතිෂ්ඨාව කියලා. එහෙම නැත්නම් නිකුතු අගය කියලා කියනවා. දැන් මම අර කලින් උදාහරණයක් ගත්තේ කොටසක් රුපියල් 20 ගානේ කොටස් 10000ක් නිකුත් කරා කියලා. ඒතර කොටසක නිකුතු වගේ තමයි රුපියල් 20 කියලා කියන්නේ. කොටසක නිකුතු වගේ තමයි රුපියල් 20 කියලා කියන්නේ. කොටසක නිකුතු වගේ තමයි රුපියල් 20 කියලා කියන්නේ. right. එතකොට කොටසක නිකුතු වගේ අපිට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එක සැරේම කොටසක නිකුතු වගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොටසක නිකුතු වගේ අවස්ථා කිහිපයකදී ගන්නත් පුළුවන්. කොටසක නිකුතු වගේ එක සැරේම ගන්නත් පුළුවන්. කොටසක නිකුතු වගේ අවස්ථා කිහිපයකදී ගන්නත් පුළුවන්. right? ඒතර කොටසක නිකුතු වගේ එක සැරේම ගන්නවා කියලා කියන දේ තමයි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව වෙන්නේ. කොටසක නිකුතු වගේ අපි ගණන් හදන්න මේම අවස්ථා කිහිපයකදී ගන්නවා කිව්වාට ඔයගොල්ලෝ ප්‍රායෝගිකව ගිහිලා බැලුවොත් එහෙම කොටසක නිකුතු වගේ මෙහෙම අවස්ථා කිහිපයකදී ගන්න අවස්ථා හරිම විරලයි. එහෙම අවස්ථා නැති තරම්. right? 100%ක්ම අවස්ථාවලදී එක සැරේම නිකුත් කරන වෙලාවට සම්පූර්ණ සල්ලිම ගෙන්න ගන්නවා. හැබැයි
අපි දැනගෙන ඉන්න ඕනේ වැරදිලා හරි නිකුතුවගේ සරින් සරේ ගෙන්න ගත්තොත් එහෙම කොහොමද ගිනුම් තියන්නේ කියලා. right? ඒකින් තමයි අපි ගිනුම් කරන්නේදී ඒ කොටස සාකච්ඡා කරන්නේ. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. මොකද නිකුතුවගේ සරින් සරේ ගෙන්න ගත්තොත් ඒක හරීම අමාරුයි ඇඩ්මිනිස්ට්‍රේටිව්ලි. right? දැන් සාමාන්‍ය සමාගමක ගත්තොත් එimhe කොටස් සීමාව 1000ක් සමහර සමාගම් වල විශාල සමාගම් වල 20000ක් විතරක් ඉන්නවා. ඒතර ප්‍රායෝගිකව ඒගොල්ලොන්ට ලියුම් යවන එක, ඒගොල්ලොන්ගෙන් චෙක් ගන්න එක, ඒවා හම්බෙනවද නැද්ද ගැටලු ගොඩක් තියෙනවා. right? එක જાතිය ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඔක්කොමත් එක්ක අරගෙන ගොඩක් වෙලාවට වෙන්නේ ඔන්න ඔය පළවෙනි කොටස. ඒ කියන්නේ කොටසක ප්‍රතිෂ්ඨාව එහෙම නැත්නම් නිකුතු වගේ සම්පූර්ණයෙන්ම එක සැරේ ගන්න එක තමයි වෙන්නේ. right? එක සැරේ එව්වට පස්සේ තමයි අපි ඒගොල්ලෝ කොටස් හිමිය බවට පත් කරන්නේ. එතකන් ඒගොල්ලෝ කොටස් හිමිය බවට පත් වෙන්නේ නැහැ. එතකන් ඒගොල්ලෝ කොටස් හිමිය බවට පත් වෙන්නේ නැහැ. right. අපි බලමු ගිනුම් තියද්දී මේ එක එක විදියට කොහොමද අපි ගිනුම් තියන්නේ කියලා. ඒතර අපි ගත්තොත් එහෙම මේ දෙවෙනි විදිය ගත්තොත් එහෙම දෙවෙනි විදියට ගිනුම් තියද්දී හොඳට මතක තියාගන්න එතෙන්දී අවස්ථා කිහිපයක් තියෙන්න පුළුවන්. ඒක පළවෙනි අවස්ථාව තමයි අයදුමේදී අයදුම් පත්‍රය එවනකොට අපි ඔන්න මුදලක් ඉල්ල ගන්නවා කොටස් හිමියගෙන්. දෙවෙනි අවස්ථාව තමයි අයදුමේදී ඉඳලා කොටස විභජනය කරනකොට. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඔන්න ඔය අවස්ථා දෙක පොඩ්ඩක් ඒක මේ අයදුම කියලා කියන එකයි විභජනය කියන එකයි අවස්ථා දෙකක් වෙන්නේ කොහොමද කියන එක මතක තියාගන්න. අයදුම කියලා කියන්නේ අයදුම් පත්‍රයත් එක්ක මුදල් ලැබෙනවා. දැන් මම මේ ආයි නැවතත් කියනවා මෙහෙම අවස්ථා තිබ්බට ප්‍රායෝගිකව ගත්තාම මෙහෙම එක අවස්ථාවකත් අපි භාවිතා කරන්නේ නැහැ. හේතුව අපි කැමති එක සැරේම සල්ලි ගෙන්න ගන්න කොටස් හිමියාගෙන්. එක සැරේම සල්ලි ගෙන්න ගන්නවා, එක සැරේම වැඩේ ඉවර කරනවා. එතකොට ප්‍රායෝගිකව මේ දෙවෙනි අවස්ථාව, ඒ කියන්නේ කොටසක ප්‍රතිෂ්ඨාව අවස්ථා කිහිපෙදී ලබා ගැනීම වෙන්නේ නැහැ. නමුත් ගානකදී එහෙම දෙන්න පුළුවන්. මොකද ගානකදී පළවෙනි එක දුන්නොත් එහෙම හරිම ලේසි. ඔයගොල්ලන්ට පෙනේ ගිනුම් අපි ඉගෙන ගත්තාම පළවෙනි අවස්ථාවේදී ගානක් හදන්න දුන්නොත් හරිම සිම්පල්. දෙවෙනි අවස්ථාවේ තමයි එක්සැමිනේටර් ඕනනම් ගානක් පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. ඒකට ඒක නිසා හැබැයි ප්‍රායෝගිකව ගත්තම පළවෙනි අවස්ථාව විතරයි වෙන්නේ. දෙවෙනි අවස්ථාව වෙන්නේ නැහැ. ඒතර දෙවෙනි අවස්ථාවේදී අවස්ථා තුනක් මම කියලා තියෙනවා. අයදුම් පත්‍රයත් එක්ක මුදල් ලෙවන්න පුළුවන්. ඒතර ඒකට කියන අපි අයදුම් අවස්ථාව කියලා. ඊළඟට විභජනය කරනවා කියලා කියන්නේ විභජනයේදී තමයි හරියට අර අයදුම් කරුවෙකු හැටියට එවන කෙනා අපි කොටස් හිමියෙක් බවට පත් කරන්නේ. දැන් අයදුම් පත්‍රයක් එව්ව ප්‍රමණින් දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝගේ බැංකුවට අයදුම් පත්‍රයක් එව්වා කියලා වෙලා ඔයගොල්ලෝ ඒකේ මේ සේවකයෙක් වෙන්නේ නැහනේ. ඒතර ඒක ඉන්ටෝ කරලා ඒ විභාගයක් දීලා ඒ ටික ඔක්කොම කරලා පස්සේ තමයි මෙඩිකල් එකක් කරලා ඒ ටික ඔක්කොම කරාට පස්සේ තමයි සේවකයෙක් බවට පත් කරන්නේ. අපොයින්ට්මන්ට් ලෙටර් එක දෙන්නේ. ඒතර ඒ වගේ අයදුම් පත්‍රයේදී එයා අයදුම් කරුවෙකු විතරයි. විභජන අවස්ථාවේදී තමයි අපි අර අයදුම් පත්‍රයේ මුදල් ඒ ඔක්කොම හරිද බැරදිද ඔක්කොම බලලා කොටස් හිමියෙකු බවට පත් කරන්නේ විභජන අවස්ථාවේදී තමයි. ඒතර ඔය අවස්ථා දෙකේ වෙනස එකයි. අයදුම් අවස්ථාවේදී එයා තමයි අයදුම් කරුවෙකු විතරයි. විභජන අවස්ථාවේදී එයා අයදුම් කරුවෙකු නෙමේ. එයාව අපි කොටස් හිමියෙක් බවට පත් කිරීමක් වෙනවා. එයා අපි කොටස් හිමියෙක් බවට පත් කිරීමක් වෙනවා. right. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි විභජනය කියන කොටස් හිමියෙක් බවට පත් කරාට පස්සේ සමහර අවස්ථාවල තියෙන ඔය අයදුමයි විභජනයේදී අවස්ථා දෙකකින් ඉවර වෙනවා. සමහරලාට තුන්වෙනි අවස්ථාවේදී ඔය සල්ලි ගන්න එක අයදුමේදීත් කොටසක් ගන්නවා, විභජනයේදීත් කොටසක් ගන්නවා, ඊට පස්සෙත් කොටසක් ගන්නවා. එහෙම පස්සෙත් තව කොටසක් ගන්නවනේ අපි කියන එක ඇරයුම් අවස්ථාව කියලා. ඒතර ඇරයුම් අවස්ථාවත් ඇරයුම් එක, ඇරයුම් දෙක ආදී වශයෙන් තියෙන්න පුළුවන්. ඒතර මම ආයෙ කියනවා ප්‍රායෝගිකව මෙන්න මේ දෙවෙනි විදිය, ඒ කියන්නේ ප්‍රතිෂ්ඨාව අවස්ථා කීපයක ලබා ගන්න විදිය වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රැක්ටිකලි අමාරුයි. නමුත් ගිනුම් තියද්දී අපි මේ අවස්ථාව ගිනුම් තියන්නේ කොහොමද කියලා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. right. ඒතර අපි බලමු ඔය එක එක අවස්ථා කොහොමද ගිනුම් තියන්නේ කියලා. right. මේ තියෙන්නේ
කොටසක ප්‍රතිෂ්ඨාව එක සැරේ අපිට හම්බ වෙනවා නම් කොහොමද අපි ගිණුම් තියන්නේ කියලා. ඒගොල්ලෝ මේක බලන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අයිතිකරු ප්‍රාග්ධනය දැම්මොත් මොකද වෙන්නේ? අපි මුදල් ගිණුම හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. අයිතිකරු මුදල් දැම්මහම මුදල් ගිණුම හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඒතර ඒ වගේම තමයි අපිට පුළුවන් මේකේ මම කිව්වා දැන් ප්‍රාග්ධනය රෙප්‍රසන්ට් කරන්න මේගොල්ලෝ ඕපන් කරන ගිණුම තමයි සමාගමක් වෙනුවෙන් ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ඒතර ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම අපිට දැන් මේ අර කලින් විදිහටම තනි ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක සටහන් කරා වගේ මුදල් ගිණුම හර කළා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා වගේ මුදල් ගිණුම හර කළා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි తాවකාලික ගිණුමක් භාවිතා කරනවා අයදුම් හා විභජන කියලා ගිණුමක්. හේතුව තමයි අර මම කිව්ව කාරණය. මොකද්ද කාරණය? අයදුම් පත්‍රයක් එවපු සැනින් අපි එයාව කොටස් හිමියේ බවට පත් කරන්නේ නැති කියන කාරණේ. ඒක නිසා අර අයදුම් පත්‍රයත් එක්ක එයා මුදල් එව්වොත් ඒක අපි తాවකාලික ගිණුමක සටහන් කරනවා. ඒ ගිණුමේ නම තමයි අයදුම් හා විභජන ගිණුම. එතකොට එයාව කොටස් හිමියේ බවට පත් කරන වෙලාවේදී ඒ අයදුම් හා විභජන ගිණුමෙන් තියෙන සල්ලි ටික අයින් කළා අපි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට යනවා. ඒගොල්ලෝ එන්ට්‍රි බැලුවොත් එහෙම මුලින්ම අයදුම් පත්‍රයත් එක්ක මුදල් එව්වොත් එහෙම අපි එක්ක බැංකුව එහෙම නැත්නම් මුදල් ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. right? අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. ඒතර සමහර වෙලාවට අපිට ඕනාවට වඩා කොටස් හිමියෝ මේකට දාලා තියෙන්න පුළුවන් මුදල්. දැන් තනි ව්‍යාපාරයක් කවුල් ව්‍යාපාරයක් වගේ නෙමේ සමාගමක් බවට පත් කරාම අපිට ප්‍රසිද්ධියේ කොටස් මිලදී ගන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. මොකද ඕපන්ලි අපිට ඉන්විටේෂන් එක කරන්න අයිතිය සමාගම් පනත දීලා තියෙනවා විශේෂයෙන්ම පොදු සමාගම් වලට. පෞද්ගලික සමාගම් වලට නෙමෙයි පොදු සමාගම් වලට. ඕපන් ඉන්විටේෂන් එකක් දෙන්න පුළුවන් අපේ කොටස් මිලදී ගන්න කියලා. එතකොට එහෙම වුණාම අර අපි නිකුත් කරන කොටස් වල අගයට සමාන කොටස් 10000ක් නිකුත් කරොත් 10000ටම අයදුම් පත්‍ර ලැබෙන්නේ නැහැ. ඊට වැඩියෙන් ලැබෙන්න පුළුවන්. right? ඊට වැඩියෙන් ලැබුණොත් අපි අර අතිරික්ත අයදුම් මුදල් ආපහු ඒගොල්ලන්ට දෙන්න ඕනේ. එතකොට මුදල් ලැබෙනකොට මුදල් ගිණුම හරි බැංකු ගිණුම හරි හර කරලා తాවකාලිකව අයදුම් හා විභජන ගිණුමට බැර කරනවා. ඊළඟට වැඩිපුර ලැබිලා තියෙනවා නම් අපි ඒව රිජෙක්ට් කරනවා නම් අපි අයදුම් හා විභජන මුදල් ගිණුම හර කරලා බැර කරනවා මුදල් හා බැංකු ගිණුම. මුදල් හා බැංකු ගිණුම. right? ඒත් අවසානයේ අයදුම් හා විභජන ගිණුමේ ඉතුරු වෙනවා ඇත්තටම ප්‍රාග්ධනය එහෙම නැත්නම් කොටස් කරුව හැටියට සලකන්න ඕනේ මුදල. ඒ ප්‍රමාණය අපි අයදුම් හා විභජන ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. මම හිතනවා පැහැදිලි කියලා. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. right. එතන මෙතනදී මතක තියාගන්න අර තනි ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක නම් ඒගොල්ලෝ ප්‍රාග්ධනය දාපු ගමන්ම අපි මොකද එතනදී දාන්නේ එක්ක අයිතිකරු තමයි ඒකයි අය හොයන්න බලන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් හවුල් කරුව තමයි ප්‍රාග්ධනය දාන්නේ. එතකොට එහෙම දැම්මහම අපි කරන්නේ මුදල් ගිණුම හරි බැංකු ගිණුම හරි හර කරලා එක්ක ප්‍රාග්ධන ගිණුම එහෙම නැත්නම් එක් හවුල් කරුගේ ප්‍රාග්ධන ගිණුම අපි බැර කරනවා. හැබැයි මෙතනදී අයදුම් පත්‍රයත් එක්ක මුදල් එව්ව සැනින් ඔහු අපි කොටස් කරුවෙක් බවට පත් කරන්නේ නැහැ. ඒක නිසා අපි తాවකාලික ගිණුමක් විවෘත කරනවා සමාගම් වල ප්‍රාග්ධනය රැස් කිරීම වෙනුවෙන්. ඒ ගිණුමේ නම තමයි අයදුම් හා විභජන ගිණුම. ඒතර මුදල් හම්බ වෙනකොට අපි මුදල් ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. මුදල් ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. ඊළඟට වැඩිපුර මොන හරි සල්ලි තියෙනවා අපි හරවල යවනවා නම් ඒ දාපු එන්ට්‍රි එකේ අනිත් පැත්ත දිනනවා. අයදුම් හා විභජන ගිණුම හර කරලා මුදල් හා බැංකු ගිණුම බැර කරනවා. right? ඊළඟට අයදුම් හා විභජන ගිණුම ඉතුරු වෙනවා ඇත්තටම අපි ප්‍රාග්ධනයේ හැටියට ගන්න ගාන. ඇත්තටම අපි ප්‍රාග්ධනයේ හැටියට ගන්න ගාන ඉතුරු වෙනවා අයදුම් හා විභජන ගිණුම. ඒ ප්‍රමාණය
අයදුම් හා විභජන ගිණුම අපි හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට ගෙනියනවා. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට ගෙනියනවා. ඒතර ඇත්තටම වෙන්නේ අවසානයේ මුදල් ගිණුම හර වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැරවීම. ඒතර ඔය තුන්වෙනි එන්ට්‍රි එකත් එක්ක අයදුම් හා විභජන ගිණුමේ ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක අහෝසි වෙලා යනවා. අයදුම් හා විභජන ගිණුම මොන ගිණුමද? දැන් මුදල් කියලා හැවුවොත් අපිට කියන්න පුළුවන් වත්කමක් කියලා. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම මොකක්ද කියලා හැවුවොත් අපිට කියන්න පුළුවන් හිමිකම් කියලා. ඒ වගේ කෙනෙක් මගින් හැවුවොත් එහෙම අයදුම් හා විභජන ගිණුම කියලා කියන්නේ මොකක්ද කියලා ඒක తాවකාලික ගිණුමක්. ඒක වත්කමක්වත් වගකීමක්වත් හිමිකමක්වත් වියදමක්වත් ආදායමක්වත් නෙමේ. తాවකාලික ගිණුමක් මේ ට්‍රාන්සැක්ෂන් එක අපිට කම්ප්ලීට් කරගන්න తాවකාලිකව තියෙන ගිණුමක්. මේ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වුණාට පස්සේ අයදුම් හා විභජන ගිණුමේ ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක අහෝසි වෙලා යනවා. හර වෙනවා, බැර වෙනවා, ඉවර වෙලා යනවා. මේකෙදි අපි කතා කරන්නේ කොටසක ප්‍රතිෂ්ඨාව එක සැරේ අපිට හම්බ වෙනවා නම්. ඒතර මේ ක්‍රමය තමයි 100%ක්ම ප්‍රායෝගිකව වෙන ක්‍රමය. එක සැරේ අපිට සම්පූර්ණ සල්ලි ප්‍රමාණය හම්බ වෙනවා. ඒතර කොටසක ප්‍රතිෂ්ඨාව එකවර හම්බ වෙනවා නම් තමයි අපි මේ ක්‍රමයට කරන්නේ. මේ ක්‍රමය තමයි ඇත්තටම ප්‍රායෝගිකව 100%ක්ම සමාගම් කරන්නේ. මොකද ප්‍රායෝගිකව හරි අමාරුයි සැරින් සැරේට මුදල් ලබා ගන්න. ඒවා මේ කොටස් මේ වන්න ඕනේ. ඒවා ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රශ්න තියෙනවා. සමහරවිට අර ලෙටර් එක යන්න පුළුවන්, චෙක් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ නිසා කොටස් නිකුත් කරන වෙලාවේදී සම්පූර්ණ කොටසකට අදාළ මුදලම එක සැරේ ගෙන්න ගත්තම සමාගමටත් හොඳයි. හේතුව ඒගොල්ලෝ ගාව වැඩිපුර මුදලක් එකපාර ගන්නවා. ඒතර සැරින් සැරේ ඕන වෙලාවට ගන්න ගියාම කරදරයි. right? සමාගම Tamanට අදාළ මුදල් ප්‍රමාණය එක සැරේ ගෙන්නගෙන ඒක තියාගෙන වෙලා අවශ්‍ය වෙලාවට ඒක යූස් කරගන්න පුළුවන්. මේ ක්‍රමය තමයි ප්‍රායෝගිකව වෙන්නේ. right? ප්‍රායෝගිකව වෙන්නේ මේ ක්‍රමය තමයි. ඔයගොල්ලන්ට මේ ක්‍රමයේ යටතේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. right. අපි යනවා එහෙනම් දෙවෙනි ක්‍රමයට. ඒ තමයි කොටසක ප්‍රතිෂ්ඨාව අවස්ථා කිහිපයකදී ගෙන්න ගන්නවා. කොටසක ප්‍රතිෂ්ඨාව එක සැරේ නෙමෙයි අවස්ථා කිහිපයකදී ගෙන්න ගන්නවා. ඒක බලමු අපි ඒක කොහොමද සටහන් කරන්නේ කියලා. right. අපි කලින් ක්‍රමයේ යටතේ උදාහරණයකුත් බලමු. ඔයගොල්ලන්ගේ මම දැන් ටියුට් එකේ තියෙන මේ උදාහරණය. සීමා සහිත නෙළුම් සමාගම ස්ථාපනය කළ වහාම සාමාන්‍ය කොටස් ලක්ෂයක් කොටසක් රුපියල් 18 බැගින් නිකුත් කර මුදල් ලබා ගන්නා ලදී. නෙළුම් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කීයද? එතකොට නෙළුම් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙන්නේ ලක්ෂය වැඩි කිරීම 18 ලක්ෂ 18යි. ඒත් අපි නිකුත් කරලා තිනවා කොටස් ලක්ෂයක්, ඇරයුම් කරලා තිනවා 18ම එවන්න කියලා. ඒත් 18ම එක සැරේ අපි ඉල්ලලා තිනවා. ඒතකොට ලක්ෂය වැඩි කිරීම 18 ලක්ෂ 18යි ප්‍රකාශිත ප්‍රාග්ධනය. right? ඔයගොල්ලන්ට මතක නම් අපේ මුල්ම ඩෙෆිනිෂන් එකේ අපි කිව්වා නිකුත් කළ කොටස් වෙනුවෙන් ඇරයුම් කළ ප්‍රමාණය තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙන්නේ. ඒතකොට නිකුත් කරලා තිනවා කොටස් ලක්ෂයක්, ඇරයුම් කළා තිනවා 18ම එවන්න කියලා. ඒතකොට 18ම එවන්න කියලා තියෙනවා නම් ලක්ෂ 18. ওই ලක්ෂ 18 මුදලින් ලැබුණාද නැද්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නැත. right. මේ තියෙන්නේ තවත් උදාහරණයක් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙන 2018 ජූලි 1 වෙනි දින සංස්ථාගත කළ සීමා සහිත ආර්ය සමාගම 18-19 වර්ෂයේ තුලදී පහත ලෙස කොටස් නිකුත් කර ඇත. මුලින්ම කොටස් නිකුත් කරලා තියෙනවා මුල් කොටස් කරුවන්ට 2018 7/10 කොටස් 100ක් නිකුත් කරලා තියෙනවා රුපියල් 20 ගානේ. අපි බලමු මේක කොහොමද සටහන් කරන්න කියලා. කොටස් 100ක් නිකුත් කරලා තියෙනවා රුපියල් 20 ගානේ. එතකොට මුදල් හම්බ වෙනවා
මුදල් ගිණුම හර වෙනවා 20 වැඩි කිරීම 100 කියන්නේ 2000යි. එතට මුදල් ගිණුම නමින් අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා 2000ක් මුදල් ගිණුම හර වෙනවා. ඊළඟට දෙවනුව තවත් කොටස් නිකුත් කරලා තිනවා 10000ක් කොටස් රුපියල් 30 ගානේ ලක්ෂ 3ක් එතකොට ආයෙත් මුදල් ගිණුම හර වෙලා අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා ලක්ෂ 3ක්. එතකොට සම්පූර්ණ කොටස් නිකුත් කරපු අගේ වෙන්නේ 3,02,000යි. නැත්නම් 302.3යි. ඒ ප්‍රමාණය අපි අයදුම් හා විභජන ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. අයදුම් හා විභජන ගිණුම බිඳුව වෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය 3,02,000ක් තියෙනවා. ඕකේ අනිත් පැත්තේ එන්ට්‍රි එක මුදල් පොතේ හර පැත්තට තියෙනවා 3,02,000. මුදල් පොතේ හර පැත්තට. right. මම හිතනවා හරි ක්ලියර් කියලා. එතන එක සැරේ සල්ලි ගන්නකොට කොහොමද අපි ගිණුම් තියන්නේ කියලා. එතන මුදල් ලැබෙනකොට මුදල් ගිණුම හර වෙනවා, අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා. නිකන් හරි වැඩිපුර ලැබුණු මුදල් තියෙනවා නම් අයදුම් හා විභජන ගිණුම හර කරලා මුදල් ගිණුම බැර කරනවා. ආපහු යවනකොට. අවසානයේ අයදුම් හා විභජන ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනයට ගෙනියනවා අදාළ මුදල් ප්‍රමාණය. right. යනවා ඊළඟට අපේ ටාස්ක් එක තමයි අවස්ථා කිහිපයකදී සල්ලි ගන්නවා. ඔයගොල්ලන්ට මතක නම් මම කිව්වා අවස්ථා කිහිපයකදී මුදල් ගන්නකොට ඒ අවස්ථා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි අයදුම් අවස්ථාව, දෙවෙනි එක තමයි විභජන අවස්ථාව, තුන්වෙනි එක තමයි ඇරයුම් අවස්ථාව. අයදුම් අවස්ථාව කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කළේ අපිට ඇප්ලිකේෂන් එකත් එක්ක එවන මුදල. right? කොටස් ගන්න කැමතිය කියලා ඇප්ලිකේෂන් එකත් එක්ක එවන මුදලට අපි කියනවා අයදුම් අවස්ථාව කියලා. අයදුම් අවස්ථාවේදී කොයි වෙලාවකවත් ඒ අදාළ පුද්ගලයාව අපි සලකන්නේ අයදුම් කරුවෙකු ගැන විතරයි. එයා කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ නැහැ අයදුම් අවස්ථාවේදී කොයි වෙලාවකවත්. අදාළ පුද්ගලයා කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ දෙවෙනි අවස්ථාව වෙච්ච විභජන අවස්ථාවේදී. right? හරියට ජොබ් එකකට ඇඩ්වර්ටයිස් කරාම ඇප්ලිකේෂන් ගොඩාක් එන්න පුළුවන්. හැබැයි අපි ගන්නේ ඉන්ටර්විව් කළා, ටෙස්ට් එකක් තියලා, මෙඩිකල් පාස් වුණාම අපි ගන්නේ අවශ්‍ය ප්‍රමාණය, අවශ්‍ය පුද්ගලයා ප්‍රමාණය. ඒතර අර ගන්න අවස්ථාව වෙනකන් එයා අයදුම් කරුවෙකු විතරයි. එයා අයදුම් කරුවෙක් හැටියට ඉන්න වෙලාවේදී එයාට කියන්න බෑ මාව ගන්න ඕනේ, මට මේක දෙන්න ඕනේ, මේ ෆැසිලිටි එක දෙන්න ඕනේ, එහෙම කියන්න බෑ. එයා අයදුම් කරුවෙකු හැටියට ඉඳලා කොටස් හිමියෙකු බවට පත් වුණාට පස්සේ තමයි එයාට ඒ අයිතීන් ලැබෙන්නේ. ඒතර විභජන අවස්ථාවේදී තමයි ඇත්තටම අයදුම් කරු කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ. right. කොටසක ප්‍රතිෂ්ඨාව අවස්ථාවන් කිහිපයකදී අයදුම් කිරීමේදී ඒ සඳහා වන ජර්නල් සටහන්. කොටසක ප්‍රතිෂ්ඨාව අවස්ථාවන් කිහිපයකදී ගෙන්වා ගැනීමට සමාගම් පනතෙන් බාධාවක් නැත. අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගැනීමේ ක්‍රමයට නිකුත් කරන්නේ නම් අදාළ ජර්නල් සටහන් පහත දැක්වේ. මං කිව්වා මේක මේ ගිණුම්කරණය සඳහා විතරයි අපි ඉගෙන ගන්නේ, ප්‍රායෝගිකව මෙහෙම වෙන්නේ නැත. ප්‍රායෝගිකව මෙහෙම වෙන්නේ නැත. right? ඒ නිසා මේක මේ ගිණුම්කරණය සඳහා විතරමයි අපි මේ දේ ඉගෙන ගැනීම සිද්ධ කරන්නේ. ප්‍රායෝගිකව මේක කරන්නේ නැහැ. ප්‍රායෝගිකව වෙන්නේ සම්පූර්ණ මුදලම එක සැරේ ගෙන්නා ගන්න එක තමයි වෙන්නේ. සම්පූර්ණ මුදලම එක සැරේ ගෙන්න ගන්න එක තමයි වෙන්නේ. right. මේ අවස්ථාවන් තුනේ පළවෙනි අවස්ථාව අපි අර සම්පූර්ණ මුදල එක සැරේ ගෙන්න ගන්නවා කියන අවස්ථාවේ තිබ්බ එන්ට්‍රීස්ම තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම බලන්නකෝ. මුලින්ම අපි තීරණය කරනවා දැන් හිතන්නකෝ කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 20 නම් අපි තීරණය කරන්න ඕනේ ওই රුපියල් 20න් අයදුම් අවස්ථාවේ ගෙන්න ගන්නවද රුපියල් 10ක්, විභජන අවස්ථාවේ තව රුපියල් 5ක්, ඊළඟට ඇරියුම් අවස්ථාවේ තව රුපියල් 5ක්. කොයි විදියටද ගෙන්න ගන්න කියලා. සමහරවිට අවස්ථාවන් දෙකක් වෙන්නත් පුළුවන්. අයදුම් අවස්ථාවයි විභජන අවස්ථාවයි කියන අවස්ථා දෙක වෙන්නත් පුළුවන්.
සමහර වෙලාවට අවස්ථාවන් 4ක් වෙන්න පුළුවන්. අයදුම් අවස්ථාව, විභජන අවස්ථාව, ඇරියුම එක, ඇරියුම දෙක හැටියට යන්නත් පුළුවන්. right? ආයි මම කියනවා ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. හේතුව ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රොබ්ලම්ස් තියෙන නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සමාගම එක සැරේ සල්ලි ටික ගෙන්න ගන්න. එතකොට එක අවස්ථාවේ අර පළවෙනි ක්‍රමයට තමයි ප්‍රායෝගික වෙන්නේ. නමුත් මේ ගණන් හදන නිසා අපි මේ අවස්ථාවනුත් කතා කරනවා. ඒතර අයදුම් අවස්ථාවට ගියොත් ඔය අවස්ථාවන් තුනේ අයදුම් අවස්ථාවේ යන එන්ට්‍රීස් වල කිසිම වෙනසක් නැහැ. කලින් අර එකවර මුදල් ගෙන්න ගන්න එකේදී කතා කරපු ඒවත් එක්ක. ඒතර අයදුම් අවස්ථාවේදී එන්ට්‍රීස් දෙකයි තියෙන්නේ. එකක් තමයි අයදුම් මුදල් ලැබීම. එතකොට අයදුම් මුදල් ලැබෙනකොට අයදුම් පත්‍රයත් එක්ක මුදල් ලැබෙනකොට මුදල් හෝ බැංකු ගිණුම හර වෙනවා. බැර වෙනවා අයදුම් හා විභජන ගිණුම. බැර වෙනවා අයදුම් හා විභජන ගිණුම. මුදල් හෝ බැංකු ගිණුම හර වෙනවා. බැර වෙනවා අයදුම් හා විභජන ගිණුම. බැර වෙනවා අයදුම් හා විභජන ගිණුම. එතකොට ඒක තමයි පළවෙනි එන්ට්‍රි එක. ඒක තමයි පළවෙනි එන්ට්‍රි එක. දෙවෙනි එන්ට්‍රි එක තමයි වැඩිපුර මොනා හරි තියෙනවා නම් මුදල් ලැබිලා අපි ඒව හරවල යවනවා. වැඩිපුර මුදල් ලැබිලා තියෙනවා නම් ඒවා අපි හරවල යවනවා නම් ඒක තමයි දෙවෙනි එන්ට්‍රි එක. ඒ එන්ට්‍රි එක වෙන්නේ මුදල් හා බැංකු ගිණුම බැර වෙලා ආයි හර වෙනවා අයදුම් හා විභජන ගිණුම. ආයි හර වෙනවා අයදුම් හා විභජන ගිණුම. right? මුදල් හා බැංකු ගිණුම බැර වෙලා ආයි හර වෙනවා අයදුම් හා විභජන ගිණුම. right? ඒක තමයි දෙවෙනි අවස්ථාව වෙන්නේ. right. ඔය එන්ට්‍රීස් දෙක තමයි තියෙන්නේ. අයදුම් අවස්ථාව කියලා තියෙන්නේ ඔය එන්ට්‍රීස් දෙක. right. ඒකේ ආයි මට උගන්වන්න දෙයක් නැහැ. ඔය එන්ට්‍රීස් දෙක අපි කලින් අවස්ථාවේදීත් කතා කරා. එතන මෙතනදී අපි බලන්න ඕනේ අයදුම් මුදල් හැටියට කීයක් ලැබෙනවද? ඒ අනුව වැඩිපුර ලැබුණු මුදල් හරවලා යවනවා තියනද කියන එක විතරයි. right. අතර අවස්ථාවන් දෙකයි තියෙන්නේ අයදුම් අවස්ථාවේදී. අයදුම් මුදල් ලැබීම, වැඩිපුර ලැබුණු අයදුම් මුදල් හරවා යැවීම. so ඒ එන්ට්‍රීස් දෙක විතරයි තියෙන්නේ. ඊළඟට අපි යනවා ඔය වගේ වරින් වර සල්ලි ගෙන්නන එකේ දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව මම ඔයගොල්ලන්ට කලින්ත් කිව්වා දෙවෙනි අවස්ථාව වෙන්නේ විභජන අවස්ථාව. විභජන අවස්ථාව. right. විභජන අවස්ථාවට ගියාම ඔයගොල්ලන්ට පේනවා එන්ට්‍රීස් තුනක් තියෙනවා. ඩබල් එන්ට්‍රීස් තුනක් තියෙනවා. ඩබල් එන්ට්‍රීස් තුනක් තියෙනවා. ඒතර මොනවාද ඩබල් එන්ට්‍රීස් තුන? ඒතර පළවෙනි එක ගන්නකො. දැන් ওই එන්ට්‍රීස් තුනේ පළවෙනි එක ගන්න. right? පළවෙනි එක තමයි අපි මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා විභජන අවස්ථාවේදී තමයි අයදුම් කරුවා කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ. අයදුම් කරුවා කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ විභජන අවස්ථාවේ තමයි. අයදුම් කරුවා කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ විභජන අවස්ථාවේ. එතකොට අයදුම් කරුවා කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ විභජන අවස්ථාවේදී නම් අපි බලන්න ඕනේ දැන් මුලින්ම එයාව කොටස් හිමියෙකු බවට පත් කරන්න. right? එතනදී අපි බලන්නේ එයාගෙන් ලැබුණු මුදල නෙමෙයි. එයා කොච්චර අපිට මුදල් ගෙවලා තියෙනවද නැද්ද කියන එක ගැන අපි සැලකිල්ලට ගන්නෙ නෑ. අපි එතෙන්දි ගන්නවා මෙන්න මේ පළවෙනි එන්ට්‍රිය දාද්දී ඔයගොල්ලන්ට ඕන නම් ලියා ගන්නත් පුළුවන්. පළවෙනි එන්ට්‍රිය දාද්දී අපි බලනවා අයදුමේදී සහ විභජනය කියන අවස්ථා දෙකේදී එක කොටසකින් ව්‍යාපාරයට නැත්නම් සමාගමට ලැබෙන්න ඕනේ මුදල. දැන් මම උදාහරණයක් ගත්තොත් අපි රුපියල් 20ක් අපි ගෙන්න කොටස් නිකුත් කරලා තියෙනවා කියලා හිතන්න රුපියල් 20 ගානේ. ඒතර 20 අපි අයදුමේදී ගෙන්න ගන්න ගාන 10යි, විභජනයේදී ගෙන්න ගන්න ගාන 5යි, ඇරයුමේදී ගෙන්න ගන්න ගාන 5යි. එතකොට දැන් මම මේ කතා කරන්නේ පළවෙනි එන්ට්‍රි එකේ. ඒකෙදී අපි බලන්න ඕනේ විභජන අවස්ථාව වෙනකන් අපි කොච්චර මුදලක් ගෙන්න ගන්න ඕනේද කියලා. විභජන අවස්ථාව වෙනකන් අපි කොච්චර මුදලක් ගෙන්න ගන්න ඕනේද කියලා. right? ඒ විභජන අවස්ථාව වෙනකන් කොච්චර මුදලක් ගෙන්න ගන්න ඕනේද කියන එක ගත්තොත් එහෙම අර මම ගත්ත උදාහරණය ගත්තොත් එහෙම 10යි 5යි 15ක් අපිට ලැබෙන්න ඕනේ. එක කොටසක් වෙනුවෙන්. විභජන අවස්ථාව තෙක්
ලැබිය යුතු මුදල තමයි 15 ගත්ත උදාහරණේ. අන්න ඒ 15 වැඩි කරන්න ඕනේ අපි නිකුත් කරලා තියෙන කොටස් ගානේ. ඒතර නිකුත් කරලා තියෙන කොටස් ගාන 10000 නම් 15 වැඩි කිරීම 10000. ඔන්න ඔය මුදල අපි ඒ මුදල තමයි කොටස් හිමියන් බවට පත් කරන්නේ. එතකොට කොටස් හිමියන් බවට පත් වෙන්නේ කොහොමද? අයදුම් හා විභජන ගිණුමින් මේ සල්ලි ටික මාරු කරන්න ඕනේ ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට. එතකොට මේ පළවෙනි එන්ට්‍රියේදී අපි දාන්නේ අයදුමේදී සහ විභජනයේදී ලැබිය යුතු මුදල වැඩි කරනවා නිකුත් කරපු කොටස් ගානෙන් ඒ එන උත්තරේ දානවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට. අයදුම් හා විභජන ගිණුම හර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. අයදුම් හා විභජන ගිණුම හර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. right? අයදුමේදී සහ විභජනයේදී ලැබිය යුතු මුදල අපි අයදුම් හා විභජන ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කිරීමක් කරනවා. right? අයදුම් හා විභජන ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කිරීමක් කරනවා. right? ඊළඟට දෙවෙනි එන්ට්‍රි එක වෙන්නේ ඇත්තටම අපිට විභජන මුදල් ඔය පළවෙනි එන්ට්‍රි එකේදී අපි බලන්නේ මුදල් ලැබුණාද නැද්ද කියලා. එක් කොටසකට අයදුමේදී කීයද ලැබෙන්නේ විභජනයේදී කීයද ලැබෙන්නේ ඒ දෙකේම එකතුව ගන්නවා ඒක නිකුත් කරපු කොටස් ගානින් වැඩි කරලා අපි එන්ට්‍රි එක දානවා. දෙවෙනි එන්ට්‍රි එකේදී අපි බලන්නේ දැනට අයදුම් මුදල් අපිට ලැබිලා ඉවරයි පළවෙනි අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්න තියෙන විභජන මුදල් විතරයි. එතකොට දෙවෙනි එන්ට්‍රියේදී මේ අවස්ථාවේ දාන දෙවෙනි එන්ට්‍රි එකේදී කතා කරන්නේ ඇත්තටම විභජන මුදල් හැටියට කීයක් ලැබිලා තියෙනවද? ඒ ප්‍රමාණය මුදල් හා බැංකු ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. මුදල් හා බැංකු ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. මුදල් හා බැංකු ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කිරීමක් කරනවා. right? ඊළඟට තුන්වෙනි එක සමහර වෙලාවට මේ විභජන මුදල් අපිට ලැබෙන්නේ නැතු සමහර කොටස් හිමියෝ නොගෙවා ඉන්න පුළුවන්. ඒතර හිඟ හිටි විභජනයක් තියෙනවා. හිඟ හිටි විභජනයක් තියෙනවා. ඒතර හිඟ හිටි විභජනයක් තියෙනකොට ඒක කොහොමද අපි ගලපන්නේ කියන එක තමයි තුන්වෙනි අවස්ථාවේදී අපි කතා කරන්නේ. හිඟ හිටි විභජනයක් තියෙනකොට කොහොමද ඒක අපි ගලපන්නේ කියලා. right? ඒතර හිඟ හිටි විභජනයක් තියෙනකොට ගලපන්නේ කොහොමද කියන තමයි තුන්වෙනි අවස්ථාවේදී අපි කතා කරන්නේ. එතකොට අයදුම් හා විභජන ගිණුම අපි තුලණය කරලා ඉවර කරන්න ඕන නිසා අපි හිඟ හිටි විභජන ගිණුම අපි හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කිරීමක් කරනවා. හිඟ හිටි විභජන ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කිරීමක් කරනවා. right? ඒක තමයි තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ. තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ. හිඟ හිටි විභජන ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කිරීමක් කරනවා. හිඟේටි විභජන ගිණුම හර කරලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. එතකොට ඔන්න ඔය තුන්වෙනි එන්ට්‍රිය දැමීමත් එක්ක අයදුම් හා විභජන ගිණුම තුලණය වෙලා යන්න ඕනේ. අයදුම් හා විභජන ගිණුම තුලණය වෙලා යන්න ඕනේ. ඔයගලන්ට ඕන නම් නෝට් එකකුත් දාගන්න පුළුවන් ඒකට. ඒතර විභජන අවස්ථාවේ එන්ට්‍රීස් තුනයි මම ආයෙ පැහැදිලි කරනවා. පළවෙනි එන්ට්‍රි එක තමයි අයදුමේදී සහ විභජනයේදී ලැබිය යුතු මුදල. අයදුමේදී සහ විභජනයේදී ලැබිය යුතු මුදල අපි ප්‍රාග්ධනිත කරනවා. ප්‍රාග්ධනිත කරනවා කියලා කියන්නේ ඒගොල්ලෝ කොටස් හිමිය බවට පත් කරනවා. ඒතර එතනදී අපි මුදල් ලැබුණාද නැද්ද කියලා බලන්නේ. අපි බලනවා අයදුමේදී කීයද අපිට ලැබෙන්න තියෙන්නේ, විභජනයේදී කීයද අපිට ලැබෙන්න තියෙන්නේ. ඒ දෙක එකතු අරගෙන ඒක වැඩි කරනවා නිකුත් කරපු කොටස් ගන්න. නිකුත් කරපු කොටස් ගන්න. ඒක නිකුත් කරපු කොටස් ගානින් වැඩි කරලා එන උත්තරේ අපි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා අයදුම් හා විභජන ගිණුම හර කරලා. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා අයදුම් හා විභජන ගිණුම හර කරලා. ඊළඟට දෙවෙනුව බලනවා කොච්චර මුදලක් අපිට විභජන මුදල් හැටියට ලැබුණාද කියලා. එතන මෙතන විභජන අවස්ථාවේනේ එතන විභජන මුදල් හැටියට ලැබුණු ගාන. එතනදී අපි බලන්නේ අර මම ගත්ත උදාහරණය ගත්තොත් එහෙම 10යි 5යි 15යි කියලා 10යි 5යි 5යිනේ තිබ්බේ අපිට අයදුමේදී 10යි විභජනයේදී 5යි අරෙමේදී 5යි. එතකොට අර රුපියල් 5 කියන එකෙන් කීයක් අපිට ලැබුණාද විභජන අවස්ථාවේදී ලැබුණු මුදල? කීයක් අපිට ලැබිලා තියෙනවද කියලා. right? විභජන අවස්ථාවේදී කීයක් අපිට ලැබිලා තියෙනවද කියලා. සමහර විභජන මුදල් අපිට හිඟි හිටෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය තමයි තුන්වෙනි අවස්ථාවේදී තියෙන්නේ. right? ඒත් හිඟි හිටි වෙලා තියෙනවා නම් අපි ඒක වෙනමම ගිණුමකට ගෙනියනවා. හිඟි හිටි විභජන ගිණුම කියලා. අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. හිඟි හිටි විභජන ගිණුම හර කරනවා. එතකොට ඔය අවස්ථා තුනම සටහන් කරාට පස්සේ අපිට පුළුවන් දැනගන්න
කීයද අවසානයේ කීයද මේ අයදුම් හා විභජන ගිණුම අවස්ථා තුනෙන් පස්සේ අයදුම් හා විභජන ගිණුම තුලණය වෙලා යනවා. ඒතර කොටසක් අපි ප්‍රකාශිත ප්‍රාග්ධනයට යනවා, කොටසක් මුදල් අපිට හැටියට හම්බ වෙනවා. ඊටු ටික හම්බෙන්නේ නැති ප්‍රමාණය අපිට සම්පූර්ණයෙන් විභජන මුදල් හම්බුනොත් ඔය තුන්වෙනි එන්ට්‍රි එක එන්නේ නැහැ. නිකන් හරි මොන හරි කොටසක් අපිට හම්බෙලා නැත්නම් තමයි ওই තුන්වෙනි එන්ට්‍රි එක එන්නේ. right. ඊළඟට අවසාන අවස්ථාව තමයි ඇරයුම් අවස්ථාව. ඇරයුම් අවස්ථාවේදී අපි ඒකෙදිත් බලනවා අර මම ගත්ත උදාහරණයක් ගත්තොත් එහෙම 10යි 5යි 5යිනේ. ඒකට ඇරයුම් හැටියට අපි තියෙන්නේ 5යි. ඒතර ඇරයුම කැදවීම තමයි පළවෙනි එක. මේ මුදල් එවන්න කියලා අපි කියනවා. ඒතර මේ මුදල් එවන්න කියනකොට අපි මේ මුදල් දැන් සමාගම් පන්ති 58 වෙනි වගන්තියේ කියනවා ඇරයුම කැඳෙව්වට පස්සේ ඒ මුදල් ලැබුණාද නැද්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. ඇරයුම කැඳෙව්වා නම් මුදල් එවන්න කිව්ව සැනින් ඒවා අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කොටසක් වෙනවා. ඒක නිසා ඇරයුම කැඳවන වෙලාවේදීම ඇරයුම් ගිණුම හර කරලා වෙනමම ගිණුම දැන් මොනවාද අයදුම් හා විභජන ගිණුම දැන් තුලණය වෙලා අවසන් වුණානේ. එතකොට ඒ ගිණුම එතනින් ඉවරයි. දැන් මේකට අපි ඕපන් කරන අලුත් ගිණුමක් ඇරයුම් ගිණුම කියලා. ඇරයුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඇරයුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. මුදල් ලැබුණාද නැද්ද ගැන වොරු වෙන්නේ නැතුව. එතකොට රුපියල් 5 ගානේ කොටස් 10000ක් නිකුත් කරා නම් රුපියල් 5 වැඩි කිරීම 10000. right? ඒක දැන් අපි කලින් ගත්ත උදාහරණේ අයදුමේදී 10යි විභජනයේදී 5යි ඇරයුමේදී 5යි. එතකොට රුපියල් 5ක් අපිට ලැබෙන්න තියෙනවා කොටස් 10000යි නිකුත් කරලා තියෙනවා. එතකොට 5 වැඩි කිරීම 10000. ඒ ප්‍රමාණය ඊළඟ දෙවෙනුව අපි බලනවා කීයක් මුදල් ඇත්තට ලැබුණාද කියලා. අර රුපියල් 5 ගානේ කොටස් 10000ටම මුදල් ලැබුණාද? එහෙම නැත්නම් කොටස් 10000ට මුදල් ලැබුණ නැති කොටසක් තියෙනවද? ඒතර ලැබුණු මුදල අපි මුදල් හා බැංකු ගිණුම හර කරලා බැර කරනවා ඇරයුම් ගිණුම. මුදල් හා බැංකු ගිණුම හර කරලා බැර කරනවා ඇරයුම් ගිණුම. ඊළඟ තුන්වෙනි අවස්ථාව තමයි ඒකෙන් හිඟ වෙන ප්‍රමාණය. ඒකෙන් හිඟ වෙන ප්‍රමාණය හිඟ ඇරයුම් හා විභජන ගිණුම හර කරලා ඇරයුම් ගිණුම බැර කරනවා. හිඟ ඇරයුම් හා විභජන ගිණුම හර කරලා ඇරයුම් ගිණුම බැර කරනවා. ඒ ප්‍රමාණය අපිට දාන්න පුළුවන් එතනට. ඒතර ඔය තුන්වෙනි එන්ට්‍රිය දෙමීමත් එක්ක ඇරයුම් ගිණුමත් සම්පූර්ණයෙන්ම විසඳලා යනවා. ඒකත් බැලන්ස්ලා යනවා. හැබැයි නිකන් හරි ඇරයුම් මුදලක් හිඟ වෙලා තියෙනවා නම් අපිට ඒ ප්‍රමාණය ගැන එන්ට්‍රි එකක් තියෙනවා වෙනමම තැනක හිඟීටි විභජන හැරයුම් ගිණුම කියලා කියනවා. right. ඒකට අපි ඊළඟට මේ උදාහරණයකට යන්න ඉස්සලා ආයේ මේ අවස්ථා කීපයකදී ලැබෙන මුදල් වලට අපි දාපු එන්ට්‍රීස් ඇත්තටම අයදුම් අවස්ථාවේ එන්ට්‍රීස් 2යි විභජන අවස්ථාවේ එන්ට්‍රීස් 3යි ඇරයුම් අවස්ථාවේ එන්ට්‍රීස් 3යි. එන්ට්‍රීස් 8ක් තිබ්බා. right. ඔය එන්ට්‍රීස් 8 ආයි පොඩ්ඩක් අපි බලමු. ඒකට ආයි ගියොත් එහෙම කොටස් වශයෙන් මුදල් හම් වෙනකොට මම උදාහරණයකුත් එක්ක මේක පැහැදිලි කරන්න හිතන්නකෝ අපි කොටස් 10000ක් නිකුත් කරනවා රුපියල් 20කට. ඒ රුපියල් 20 අපි ගේන්නන්නේ අයදුම් පත්‍රයේ එක්ක රුපියල් 10යි විභජන අවස්ථාවේදී රුපියල් 5යි ඇරයුම් අවස්ථාවේදී රුපියල් 5යි හැටියට. right. එතකොට හිතන්න කොටස් 10000කටම අයදුම් පත්‍ර ලැබුණා. එතකොට පළවෙනි අවස්ථාවට ආපුවම 10000කට අයදුම් පත්‍ර ලැබුණා කියලා අපි ගමු රුපියල් 10 වැඩි කිරීම 10000. ඒක තමයි ওই පළවෙනි එන්ට්‍රි කියන්නේ. මුදල් ගිණුම හර වෙනවා අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා. නිකන් හරි අර 10000 ඇරුණාම තව වැඩිපුර කොටස් වලට මුදල් ලැබිලා තියෙනවා නම් අපි ඒව රිටර්න් කරන්න ඕනේ. එතකොට ඒක තමයි දෙවෙනි එන්ට්‍රි එක අයදුම් අවස්ථාවේදී. මොකද දෙවෙනි එන්ට්‍රි එක අර උඩින් දාපු එන්ට්‍රි එකේ අනිත් පැත්ත. මුදල් ගිණුම බැර කරලා නැත්නම් බැංකු ගිණුම බැර කරලා අයදුම් හා විභජන ගිණුම හර කරනවා. ඒක තමයි දෙවෙනි එන්ට්‍රි එක. right. ඊළඟට විභජන අවස්ථාවට ගියාම විභජන අවස්ථාවේ කොටස් තුනක් තියෙනවා. විභජන අවස්ථාවේ කොටස් තුනක් තියෙනවා. මොනවාද තියෙන කොටස් තුන? පළවෙනි එක තමයි විභජන අවස්ථාවේ පළවෙනි එක තමයි අයදුම් හා විභජන ගිණුම. අපි හර කරන්න ඕනේ ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරන්න ඕනේ. මොකද්ද තියෙන amount එක? අපි එතෙන්දි සැලකිල්ලට ගන්නේ දැන් විභජන අවස්ථාවේදී තමයි අයදුම් කරුවෙකු කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ. ඒක නිසා ඒ වෙලාවේදී අපි අයදුමේදී ලැබෙන්න තියෙන මුදලයි විභජනයේදී ලැබෙන්න තියෙන මුදලයි දෙකම එකතු කරලා දැන් මම ගත්ත උදාහරණයක් ගත්තොත් 10යි 5යි දෙකම එකතු කරලා
මුදල් ලැබුණාද නැද්ද කියන එක ගැන worry වෙන්නේ නැතුව නිකුත් කළ කොටස් ගානින් වැඩි කරනවා. එතකොට 10යි 5යි 15යි ඒක වැඩි කරනවා 10,000යි. එන්නේ ඒ ප්‍රමාණය අයදුම් හා විභජන ගිණුම හද කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කිරීමක් කරනවා. right? ඊළඟට දෙවනුව අපි බලනවා විභජන මුදල් හැටියට කීයක් ලැබුණාද කියලා. ඒතර ඒ ප්‍රමාණය මුදල් ගිණුම හර කරලා බැර කරනවා අයදුම් හා විභජන ගිණුම. නිකන් හරි විභජන මුදල් වල මොනාරි හිඟ හිටියක් තිබ්බොත් සමහර කොටස් මේක ගෙව්වේ නැත්තම් ඒ ප්‍රමාණය හිඟ හිටි විභජන ගිණුමකට ගෙනියනවා. ගෙනහිල්ලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. ඒතර ඔය එන්ට්‍රීස් තුන දැමීමත් එක්ක අයදුම් හා විභජන ගිණුම තුලණය වෙලා යනවා. ඕකේ ඔක්කොම සල්ලි හරියටම ලැබුණා නම් ওই තුන්වෙනි එන්ට්‍රි එක එන්නේ නැහැ. right? ඊළඟට අවසානයේ අවස්ථාව තමයි ඇරයුම් අවස්ථාව. ඇරයුමේදී එන්ට්‍රීස් තුනක් තියෙනවා. ඇරයුමේදීත් අපි දන්නවා පළවෙනි අපි ඇරයුම් කියලා ගිණුමක් වෙනම රූල් කරගන්නවා. ඒකෙදි මුලින්ම ඇරයුම කරන වෙලාවේදී ඇරයුම් ගිණුම හර කරලා අපි බැර කරන්න ඕනේ ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ඒකට හේතුව තමයි යම් මුදලක් අපි ගෙවන්න කියලා එවන්න කියලා ඉල්ලුවොත් කොටස් හිමියෙක්ගෙන් ඒ මුදල ලැබුණත් නැතත් අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය හැටියට ඒක හඳුනා ගන්න ඕනේ. ඒක නිසා ඇරියුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. දැන් මම ගත්ත උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි ඇරියුම් හැටියට ඉල්ලන්නේ 10යි 5යි 5යිනේ. ඒතකොට තුන්වෙනි එක 5 ගානේ කොටස් 10,000කට ඉල්ලනවා. ඒ ප්‍රමාණය ඇරියුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඊළඟට දෙවනුව අපි බලනවා මේ රුපියල් 5න් කොටස් 10,000න් කීයක් අපිට සල්ලි එව්වද කියලා. ඒතර ඔක්කොම සල්ලි එව්වා නම් 10,000 වැඩි කිරීම පහ 50,000 50,000ක්ම අපේ මුදල් සහ බැංකුව ගිණුම හර වෙලා ඇරයුම් ගිණුම බැරවීමක් වෙනවා. නිකන් හරි එතනදිත් කවුරු හරි ගෙව්වේ නැත්නම් ඒ ප්‍රමාණය අපි ආයේ ගෙනියනවා අර හිඟ හිටි විභජන එහෙම නැත්නම් ඇරයුම් ගිණුමට හර කරනවා ඇරයුම් ගිණුම බැර කරනවා. ඒතර ඔය තුන්වෙනි එන්ට්‍රි එකත් එක්ක ඇරයුම් ගිණුම තුලණය වෙලා යනවා. නිකන් අර හිඟි හිටි එකක් තිබ්බේ නැත්නම් ওই තුන්වෙනි එන්ට්‍රි එන්නේ නැහැ. right? කොහොම තමයි කොටස් වශයෙන් නිකුත් කරනකොට නැත්නම් කොටස් වශයෙන් අපි මුදල් ඉල්ලනකොට නිකුතු වගය අපි සටහන් කරන්නේ. අපි බලමු උදාහරණයක් අරගෙන ඒක තවත් හොඳට ඔයගලන්ට පැහැදිලි වෙයි. right. මේ උදාහරණය බලන්න පොඩ්ඩක් කියවන්න. අnder කියවන්න. 2020 ජනවාරි 1 වෙනි දින සීමා සහිත මානෙල් සහ සමාගම සාමාන්‍ය කොටස් 1,60,000ක් ලක්ෂ 32ක ප්‍රතිෂ්ඨාවකට පහත සඳහන් පරිදි මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිකුත් කරලා තියෙනවා. රායදුමේදී රුපියල් 8යි, විභජනයේදී රුපියල් 4යි, ඇරයුමේදී රුපියල් 8යි. ඒතර ඔක්කොම රුපියල් 20 හම්බෙන්නේ අවස්ථා තුනකදී. අයදුමේදී 8යි, විභජනයේදී 4යි, ඇරයුමේදී 8යි. එතකොට 2020 1.31 කොටස් 1,80,000ක් සඳහා අයදුම්පත් ලැබිනි. අපි නිකුත් කරන්නේ ඔරිජිනලි 1,60,000කට අපිට වැඩිපුරත් එක්ක කොටස් 1,80,000කට. ඒ කියන්නේ වැඩිපුර කොටස් 20,000කට එක්ක අයදුම් පත්‍ර ලැබිලා තියෙනවා. ඒතර අයදුම් පත්‍ර ලැබෙනවා කියලා කියන්නේ අර රුපියල් 8 ගානේ ඒකත් ඇවිල්ලා තින ওই වැඩිපුර කොටස් 20,000ට. කොටස් 20,000 සඳහා ලද අතිරික්ත අයදුම් මුදල් ආපසු ගෙවන ලදී. ඒකට ඒක ආපහු ගෙවලා තියෙනවා. මින් අනතුරුව කොටස් විභජනය කරන ලදී. කොටස් 10,000ක් හිමි අයෙක් විභජන මුදල් ගෙවා නැති බව උපකල්පනය කරන්න. හරි. එතකොට විභජන අවස්ථාවට ආපුවම රුපියල් 4 ගෙවන වෙලාවේදී කොටස් 10,000ක් ගත්ත කෙනෙක් ඒ විභජන මුදල් ගෙවලා නැහැ කියලා කියනවා. ඉන් අනතුරුව 2020 3 දින ඇරයුම් මුදල් කැඳවීම කරන ලදී. කොටස් 5,000 හිමියෙක් ඇරයුම් මුදල් ගෙවා නැති බවද උපකල්පනය කරන්න. එතන දැන් හිතන්නකෝ අර විභජන මුදල් ගෙවුවේ නැති 10,000ක් ගත්ත එක්කිනා ඇරයුම් මුදල් ගෙවන එකකුත් නැහැ නේද? මොකද විභජන මුදල් ගෙවුවේ නැති එක්කිනා ඊළඟට පස්සේ ස්ටේජ් එක ගෙවන්න බෑනේ. ඒතර ඇත්තටම ගත්තොත් එහෙම ඇරයුම් මුදල් ගෙවපු නැති ගාන 5,000 නෙමෙයි 15,000ක් වෙනවා. right? ඒතර කොටස් 10,000ක් ගත්ත කෙනෙක් විභජන මුදල් ගෙවලත් නැහැ ඇරයුම් මුදල් ගෙවලත් නැහැ. ඊට අමතරව තව කොටස් 5,000ක් ගත්ත කෙනෙක් ඇරයුම් මුදල් විතරක් ගෙවලත් නැහැ. ඒතර ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ යටතේ ඊළඟ අන්තිමටම කියනවා 2020 4 30
හිඟ මුදල් අදාළ කොටස් කරුවන් ගෙවා ඇතැයි යන්න උපකල්පනය කරන්න. ඔක්කොම සල්ලි ඊට පස්සේ ගෙවලත් තියෙනවලු 4යි තියෙන්නේ. right. අපි බලමු ඔය ගාන හදන්නේ කොහොමද කියලා. මේ ගාන දීලා තියෙන්නේ අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගන්න විදියට. එතකොට අවස්ථා කිහිපය ගත්තාම අයදුම් අවස්ථාවේදී අවස්ථා දෙකක් තිබ්බා. අයදුම් මුදල් ලැබීම, වැඩිපුර අයදුම් මුදල් ආපහු ගෙවා දැමීම. විභජන අවස්ථාවේ අවස්ථා තුනක් තිබ්බා. අයදුමේදී සහ විභජනයේදී ලැබෙන්න ඕන මුදල අපි ප්‍රාග්ධනිත කරනවා කියන එක, ප්‍රකාශිත ප්‍රාග්ධනයට ගෙවනවා කියන එක. ඒක අයදුම් මහ විභජන ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරා. දෙවෙනි අවස්ථාව තමයි විභජනයේ තිබ්බ විභජන මුදල් ලැබීම. ඒකට මුදල් ගිණුම හර වෙලා අයදුම් මහ විභජන ගිණුම බැර වෙන්න ඕනේ. තුන්වෙනි අවස්ථාව තමයි විභජනයේ තිබ්බ වැඩි හිඟ වෙලා තියෙනවා නම් විභජන මුදල් ගෙවීම. ඒතර ඒකෙදි හිඟ හිටි විභජන ගිණුමකට අපි මාරු කරනවා, හර කරලා ඒ ගිණුම අයදුම් මහ විභජන ගිණුම බැර කරනවා. ඊළඟ අවස්ථාව තමයි ඇරයුම් අවස්ථාව. ඇරයුම් අවස්ථාවේ අවස්ථා තුනක් තියෙනවා. ඇරයුම කැඳවීම, කැඳවීමේදී ඇරයුම් ගිණුම හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර. ඊළඟට ඇරයුම් මුදල් ලැබීම, මුදල් ගිණුම හර ඇරයුම් ගිණුම බැර කරනවා. තුන්වෙනි අවස්ථාව තමයි අවසාන අවස්ථාව තමයි හිඟීටි ඇරයුම් තිබ්බොත් එimhe ඇරයුම් ගිණුම හිඟීටි ඇරයුම් ගිණුමට අපි හර කරනවා, ඇරයුම් ගිණුම බැර කරලා. බලමු මේ ගානට අනුව ওই විදිහට අපි ගාන හදන්නේ. right. එතන 8යි 4යි 8යි තමයි අපි මුදල් කැඳවන්නේ. පළවෙනි එක තමයි අයදුම් අවස්ථාව. අයදුම් අවස්ථාවේ එන්ට්‍රීස් දෙකයි. අයදුම් මුදල් ලැබීමයි, වැඩිපුර ලැබුණු අයදුම් මුදල ආපහු හරවල යවන එකයි. right. එතන අයදුම් මුදල් ලැබීම කොටස් 1,80,000කට අයදුම් මුදල් ලැබිලා තියෙනවා. එතන ඒකම මේක ගාන හදලා තියෙන්නේ දහස් වලින්. එතන 1,80,000 වැඩි කිරීම අයදුමේදී අපිට රුපියල් 8 ගානේ තමයි අපි අයදුම් මුදල් ඉල්ලන්නේ. එතන 180 වැඩි කිරීම 8. 1440යි හරිනම් බිංදු 3ක් එන්න ඕනේ. බිංදු 3 කැපෙනවා. මොකද මම ගාන හදන්නේ දහස් වලින් නිසා. එතන මුදල් ගිණුම හර වෙනවා, අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා. ඔයගොල්ලන්ට පේනවා රතු පාටින් දාලා තියෙන්නේ. මුදල් නමින් අයදුම් හා විභජන ගිණුම බැර වෙලා තියෙනවා 1440. මම හිතනවා ඒ account entry එක පැහැදිලි කියලා හැමෝටම. right. ඊළඟට අයදුම් අවස්ථාවේ තියෙන දෙවෙනි එන්ට්‍රි එක තමයි වැඩිපුර ලැබුණු අයදුම් මුදල් නැවත හරවා යැවීම. ඒතර ගානේ පැහැදිලිවම කියනවා කොටස් 20000කට අදාළව අයදුම් මුදල් ආපහු හරවල යවලා තියෙනවා කියලා. කොටස් 20000කට අදාළ අයදුම් මුදල් ආපහු හරවල යවලා තියෙනවා කියලා. right. කොටස් 20000කට අදාළ අයදුම් මුදල් ආපහු හරවල යවලා තියෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. කොටස් 20000ක් සඳහා ලද අතිරික්ත අයදුම් මුදල් ආපසු ගෙවන ලදී. එතන 20000 වැඩි කිරීම 8 160යි. ඒ 160 අපේ මුදල් ගිණුම බැර වෙලා අයදුම් මහ විභජන ගිණුම හර වෙනවා. එතන කලින් දාපු එන්ට්‍රි එකේ අනිත් පැත්ත. එතන 20000 කියන්නේ කොටස් ගන්න, වැඩි කිරීම 8 160යි. ඒ 160 1,60,000 අපි අයදුම් මහ විභජන ගිණුම හර කරනවා 160යි, බැර කරනවා මුදල් ගිණුම. බැර කරනවා මුදල් ගිණුම. බැර කරනවා මුදල් ගිණුම. මෙතන මුදල් ගිණුම කියන එක පෙන්වන්නේ නැද්ද? එතකොට අපි මුදල් ගිණුම හදන්න ඕනේ පුතා. අපි මුදල් ගිණුම මම මේකේ රූල් කරලා නැහැ. ඒතර මුදල් ගිණුම මම රූල් කරන්නේ නැති වෙන හේතුව ඔයගොල්ලන්ට හරි ලේසියෙන් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. මුදල් වැඩි වෙනකොට මුදල් හර වෙනවා, මුදල් අඩු වෙනකොට මුදල් ගිණුම බැර කරනවා. හරි නේද? එතකොට අපි ගණන හදද්දී මුදල් ගිණුම පෙන්වන්න ඕනද? ඔව් පෙන්නුවත් එකයි නැතත් එකයි. මොකද ගානකදී මුදල් ගිණුම ගැන එච්චර වොරි වෙන්නේ නැහැ. මෙතන අපි මුදල් හැර අනිත් එක තමයි අපි බලන්නේ. ඔයගොල්ලෝ ගානේ හදද්දී මුදල් ගිණුම හැදුවා කියලා කිසිම වැරදක් නැහැ. වඩා හොඳයි මුදල් ගිණුම හදනවා නම්. right. ඒ එන්ට්‍රීස් දෙක මම හිතනවා පැහැදිලි කියලා මේ ගානට අදාළව. ඉස්සෙල්ලාම අයදුම් මුදල් ලැබීම, අයදුම් පත්‍ර 1,80,000කට රුපියල් 8 ගාන අයදුම් මුදල් ලැබුණා. ඒක දහස් වලට කන්වර්ට් වුණාම මුදල් ගිණුම හර වුණා, අයදුම් ආයෝජන ගිණුම බැර වුණා 1440. ඊට වැඩිපුර ලැබුණා කොටස් 1,60,000ක් නේ අපි නිකුත් කරේ. 1,80,000කට අයදුම් පත්‍ර ලැබුණේ 20,000කට අදාළව අයදුම් පත්‍ර ලැබිලා තියෙන ඒවා රිජෙක්ට් කරලා තියෙනවා.
ඒතර 20000 වැඩි කිරීමට 160යි. ඒ 160 මුදල් ගිණුම බැර වෙනවා අයදුම් හා විභජන ගිණුම හර වෙනවා. දාපු එන්ට්‍රි එකේ අනිත් පැත්ත. right. ඒතර අපි අයදුම් අවස්ථාව ඔන්න හමාර කරා. ඒතර ගානේ දැන් අපිට යන්න තියෙන්නේ විභජන අවස්ථාවට. ඒතර මතකයි ඔයගොල්ලන්ට විභජන අවස්ථාවේ එන්ට්‍රීස් 3ක් තියෙනවා. මොනවාද එන්ට්‍රීස් 3? පළවෙනි එක තමයි අයදුමේදී විභජනයේදී ලැබිය යුතු මුදල වැඩි කරනවා නිකුත් කරපු කොටස් ගානෙන් ඒක ප්‍රාග්ධනිත කරනවා. ප්‍රාග්ධනිත කරනවා කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට දානවා. මොකද දැන් අපි ඒක එහෙම කරන්න හේතුව තමයි 58 වෙනි වගන්තියේ පැහැදිලිවම කියනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙන්නේ හැම වෙලාවෙදීම අපි නිකුත් කරපු කොටස් වෙනුවෙන් කැඳවලා තියෙන මුදලේ යගය. දැන් අපි නිකුත් කළා තියෙන කොටස් 1,60,000ක් ඔන්න කැඳවනවා අයදුම් මුදලුයි විභජන මුදලුයි. ඒතර කැඳවලා තියෙනවා නම් ඒ මුදල් ලැබුණාද නොලැබුණාද කියලා අපි වරු වෙන්නේ නැහැ. 58 වෙනි වගන්තිය අලුත් සමාගම් පනති කියනවා කැඳෙව්වා නම් ඒ මුදල් ලැබුණාද නැද්ද කියන ගැන වරු වෙන්න එපා. ඒක ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කොටසක් වෙනවා. ඒතර අපි කැඳවලා තියෙනවා දැනට අයදුම් මුදල රුපියල් 8ක් විභජන මුදල් හැටියට කීයද අපි විභජන මුදල් හැටියට කැඳවන්නේ රුපියල් 4ක්. එතකොට ඔක්කොම කැඳවලා තියෙනවා රුපියල් 12ක්. එතකොට 12 වැඩි කිරීම 160. නිකුත් කරපු කොටස් ගන්න 160යි. එතකොට 12 වැඩි කිරීම 160 කීයද කියලා බලමු. right. එතකොට 12 වැඩි කිරීම 160 අපි අයදුම් හා විභජන ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනයට මේ මුදල දාන්න ඕනේ. එතෙන්දි තමයි අයදුම් කරුවෙකු කොටස් හිමියෙකු බවට පත් වෙන්නේ. ඔන්න හදලා තියෙන රතු පාටින් පෙන්නලා තියෙන එක අයදුමේදී රුපියල් 8යි විභජනයේදී රුපියල් 4යි නිල් පාට කොටුවේ ඇතුලේ තියෙන්නේ. ඒතර ඔක්කොම රුපියල් 12යි 12 වැඩි කිරීම කොටස් 1,60,000ක් දහස් වලින් 1920ක් ඒ ප්‍රමාණය ඔය රතු පාට එන්ට්‍රීස් එක බලන්න අයදුම් හා විභජන ගිණුම හර කරනවා 1920ක් බැර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. බැර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. අයදුම් හා විභජන ගිණුම හර කරනවා 1920ක් බැර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. right. තෙන්දී අපි බලන්නේ නැහැ කොච්චර මුදල් හම්බුණාද නැද්ද කියන ගැන වරි වෙන්නේ නැහැ. ඒතර දැනටම ඇත්තටම ඔය රුපියල් 12න් 8 ප්‍රමාණයට අදාළ 160කට අදාළ ප්‍රමාණය අපිට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම දැන් අපිට බලන්න නම් බලන්න තියෙන්නේ විභජන මුදල හම්බුණාද නැද්ද කියන එක විතරයි. නමුත් මේ එන්ට්‍රිය දාද්දී අපි ඒක බලන්නේ ඒකට හේතුව තමයි සමාගම් පනතේ 58 වෙනි වගන්තිය පැහැදිලිවම කියනවා නිකුත් කරපු කොටස් වෙනුවෙන් දැනට ඇරයුම් කරපු මුදල් ප්‍රමාණය. ඒතර 8යි 12යි අපි ඇරයුම් කරලා තිනවා. ඒ මුදල් ලැබුණාද නැද්ද කියන එක ගැන සඳහනක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි 8යි 4යි 12යි 12 වැඩි කිරීම 160 නිකුත් කරපු කොටස් ප්‍රමාණය ඒ ප්‍රමාණය අපි අයදුම් කරුවන්ගේ ස්ටේටස් එකේ ඉඳලා අයදුම් හා විභජන ගිණුමෙන් මාරු කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයට. right. එතන උතන්දි තමයි ওই කොටස් 1,60,000ක හිමි අයදුම් කරුවෝ කොටස් හිමිය බවට පත් වෙන්නේ. right. ඒතර අපි අයදුම් විභජන අවස්ථාවේ පළවෙනි එන්ට්‍රි එක දැම්මා. ඒතර විභජන අවස්ථාවේ දෙවෙනි එන්ට්‍රි එක තමයි ඔයගොල්ලන්ට මතක නම් විභජන මුදල් ලැබීම සටහන් කරන එක. ඒතර ගානේ කියනවා විභජන මුදල් හැටියට කීයක්ද ගේන්නේ රුපියල් 4 ගානේ. බලන්න රුපියල් 4 ගානේ විභජන මුදල් අපි ඉල්ලුවාම කොටස් 10000ක් ගත්ත කෙනෙක් එයා අපිට විභජන මුදල් එවලා නැහැ කියලා. ඒතර හරිනම් රුපියල් 4 ගානේ කොටස් 1,60,000කට මුදල් හම්බෙන්න ඕනේ. ඒතර ඔය 1,60,000 අපිට කෑලි දෙකකට කඩන්න වෙනවා දැන් 1,50,000ක කොටස් වෙනුවෙන් 4 ගානේ ලක්ෂ 6ක්. ඒ කියන්නේ 600ක් හම්බෙලා තියෙනවා දහස් වලින්. 600ක් හම්බෙලා තියෙනවා. ඉතුරු රුපියල් 4 ගානේ කොටස් 10000කට හම්බෙලා නැහැ. ඒ කියන්නේ 40000ක් හම්බෙලා නැහැ. ඒතර හරිනම් 640ක් හම්බෙන්න තිබ්බා. ඒකෙන් 40ක් අපිට හම්බෙලා නැහැ. ඒතර අපේ මේ විභජන අවස්ථාවේ දාන එන්ට්‍රීස් වල දෙවෙනි එන්ට්‍රි එක තමයි විභජන මුදල් ලැබුණු විභජන මුදල් සටහන් කිරීම. එතකොට අපේ මුදල් ගිණුම හර වෙලා අයදුම් හා විභජන ගිණුම බැර වෙන්න ඕනේ මුදල් නමින් 600ක්. ඒ ලැබුණු මුදල මුදල් ගිණුම හර වෙලා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා 600. ලැබුණු මුදල.
ඊළඟට ලැබුණ නැති ප්‍රමාණය 40 අපි අයදුම් මහ විභජන ගිණුම බැර කරලා හිඟ හිටි විභජන සහ ඇරයුම් කියලා ගිණුමකට ගෙනියනවා. හිඟ හිටි විභජන සහ ඇරයුම් කියලා ගිණුමකට ගෙනියනවා. right. එතන මම හිතනවා එතන ඔතනදී විභජන අවස්ථාවේ දාන්න ඕනේ දෙවෙනි එන්ට්‍රි එකයි තුන්වෙනි එන්ට්‍රි එකයි දෙකම මම පෙන්නලා තියෙනවා රතු පාටින්. ඒතර පළවෙනි එක තමයි අපිට මුදල් ලැබීම ලැබුණේ 600යි ඒක මුදල් ගිණුම හර වෙලා අයදුම් හා විභජන ගිණුම බැර වුණා. ඊළඟට ලැබෙන්න තියෙන ගාන හිඟ හිටි අයදුම් හා විභජන ගිණුම බැර කළා 40ක් හිඟ හිටි විභජන ගිණුම හර කරනවා 40ක්. right. හිඟ හිටි විභජන ගිණුම හර කරනවා 40ක්. ඒතර ඔන්න ඔය එන්ට්‍රීස් තුන දැමීමත් එක්ක අයදුම් හා විභජන ගිණුම තුලණය වෙන්න ඕන. මට මේක පෙන්වන්න බැරි වෙලා තියෙනවා තුලණය වෙනවද නැද්ද කියන එක. නමුත් ඔයගොල්ලෝ එකතු කරලා බැලුවොත් එහෙම පල්ලෙහාට හර පැත්තේ එකතුව 2080යි. බැර පැත්තේ එකතුවත් 2080යි. 1440යි 600යි 40යි 2080යි. ඒතර ඔන්න account එක ටැලි වෙලා යනවා. ඒතර විභජන අවස්ථාවේ අපි මුලින්ම දැම්මේ අයදුමේදී විභජනයේදී ලැබිය යුතු මුදල වැඩි කරා නිකුත් කරපු කොටස් ගන්න. ඒ ගාන තමයි 1920. ඒක එළීම ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට බැර කරා අයදුම විභජන ගිණුම හර කරලා. විභජන අවස්ථාවේ දෙවෙනි එන්ට්‍රි එක තමයි ලැබුණු විභජන මුදල්. ඒතර කොටස් 10000ක් ගත්ත කෙනෙක් ඉවර නැති නිසා අපිට කොටස් 1,50,000කට විතරයි හම්බෙන්නේ. ඒතර හතර ගානේ කොටස් 1,50,000කට 6 ලක්ෂයයි ඒ කියන්නේ 10 වලින් 600යි. ඒ ප්‍රමාණය මුදල් ගිණුම හර වෙලා අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා. ඊළඟ තුන්වෙනි එන්ට්‍රි එක තමයි හිඟ හිටි විභජන මුදල්. හිඟ හිටි විභජන මුදල් අපිට පැහැදිලිවම ගානේ දැන් දන්නවා අපි කොටස් 10000කට රුපියල් 4 ගානේ අපිට හම්බෙලා නැහැ කියලා. ඒතර 40යි. ඒ 40 අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා 40ක් හිඟ හිටි විභජන ගිණුම හර වෙනවා 40ක්. හිඟ හිටි විභජන ගිණුම හර වෙනවා 40ක්. right. මේ තියෙන්නේ ඒක ටැලි වෙච්ච එක මම දැක්කේ නේද මෙතින් ටැලි කරලා තියෙනවා. දැන් ඒ එන්ට්‍රිය දැමීමත් එක්ක අයදුම් හා විභජන ගිණුම තුලණය වෙලා යනවා. 2080කට හර පැත්තයි බැර පැත්තයි ටැලි වෙලා යනවා. එතකොට අපි විභජන අවස්ථාවත් ඉවර කරා මේ ගානට අදාළව. විභජන අවස්ථාවත් ඉවරයි. විභජන අවස්ථාව වෙනකන් ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. right. ඊළඟට යනවා අපේ තුන්වෙනි අවස්ථාව ඇරයුම් අවස්ථාව. ඇරයුම් අවස්ථාව. ඒතර ඇරයුම් අවස්ථාවෙත් අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ඇරයුම කැඳවීම. ඒතර ඇරයුම කැඳවනකොට අපි බලන්නේ නෑ ඒ මුදල් ලැබුණාද නැද්ද කියන එක. හේතුව තමයි මම අර කලින් කිව්ව මේ දෙයම තමයි 58 වන වගන්තියේ කියනවා මුදල් කැඳවලා තියෙනවා නම් ඒව ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කොටසක්. ඒ මුදල් ලැබුණත් එකයි නැතත් එකයි. මුදල් කැඳවලා තියෙනවා නම් ඒව ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කොටසක් වෙනවා. right. අපි ගත්තොත් එimhe ඇරයුම කැඳවන වෙලාවේදී ඇරයුම හැටියට අපි ගෙන්නන්නේ රුපියල් 8 ගානේ කොටස් 1,60,000කට 160 වැඩි කිරීමට 1280ක් ඇරයුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ බැල කරනවා. ඇරයුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ බැල කරනවා. ඒ මුදල් ලැබුණාද නැද්ද ඒක ගැන වරි වෙන්නේ පස්සේ. ඉස්සෙල්ලාම අපි ඒක ප්‍රකාශිත ප්‍රාග්ධනයට දානවා. අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි කරගන්නවා ඇරයුම් කරන මුදලේ. 160 වැඩි කිරීමට 1280. ඊළඟට දෙවනුව බලනවා කොච්චර මුදලක් අපිට ලැබුණාද කියලා. එතකොට එතෙන්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ගානේ කියන්නේ කොටස් 5000 කිමි අය කැරේ මුදල් ගෙවා නැති බවට කල්පනා කරන්න. ඒගොල්ලෝ පොඩ්ඩක් ට්‍රිකි වෙන්න ඕනේ. ඔය 5000 විතරක් නෙමේ මීට කලින් 10000ක එක්කෙනෙක් හිටියා
විභජන මුදල් ගෙවුව නැති කෙනෙක්. ඒතර විභජන ඒක හරියට නිකන් අර පළවෙනි වාරිකයේ ගෙවලා නැතුව කට්ටිය ඉන්නවා 10ක්. දෙවෙනි වාරිකයේ ගෙවලා නැතිව කට්ටිය ඉන්නවා 5ක්. එතකොට දෙවෙනි වාරිකයේ ගෙවලා නැති කට්ටිය 5යි කියලා විතරක් අපිට කියන්න පුළුවන්ද? බෑ. පළවෙනි වාරිකයේ ගෙවපු නැති කට්ටිය කොහොමද දෙවෙනි වාරිකයේ ගෙවන්නේ? ඒතර ඇත්තටම ගත්තොත් එහෙම දෙවෙනි වාරිකයේ ගෙවපු නැති කට්ටියත් ඉන්නවා 10යි 5යි 15ක්. ඒතර ඒ වගේ අපේ විභජන අවස්ථාවේ සල්ලි ගෙවපු නැති කට්ටිය 10000ක් ඉන්නවා නම් ඇරියුම් අවස්ථාවේ සල්ලි ගෙවපු නැති කට්ටිය 5000ක් ඉන්නවා නම් ඒකේ තේරුම ඇරියුම් අවස්ථාවේ සල්ලි ගෙවපු නැති කට්ටිය ඔක්කොම ඉන්නවා 15000ක් කියන එක. මං හිතනවා තේරුණා කියලා. ඒතර ඒවා ගිනුම් කරන්නේ නෙමෙයි ඒවා සාමාන්‍ය දැනීම. ඒතර ඒ අනුව රුපියල් 8 ගානේ කොටස් 1,60,000න් 1,45,000කට විතරයි අපිට 8 ගානේ සල්ලි හම්බෙන්නේ. ඒතර 107 නිල් පාට කුටියෙන් මම පෙන්නලා දෙන්නේ 145 වැඩි කිරීමට 1160ක් 1160ක්. දෙවනුව 15 වැඩි කිරීමට ඒ කියන්නේ හම්බෙච්ච නැති ගාන කොටස් 15000කට රුපියල් 8 ගානේ 1,20,000ක මුදලක් අපිට හම්බෙලා නැහැ. ඒතර ලැබෙන්න නියමිතව තිබුණා හරි විදියට 1280ක්. ඔය 1280න් 1160යි අපිට හම්බෙන්නේ 120ක් අපිට හම්බෙලා නැහැ. ඒතර අපි බලමු සටහන් කරන්නේ කොහොමද කියලා. මුදල් ගිණුම හර වෙනවා 1160ක්, ඇරියුම් ගිණුම බැර වෙනවා 1160ක්. මුදල් ගිණුම හර වෙලා ඇරියුම් ගිණුම බැර වෙනවා 1160ක්. ඒ ලැබුණු මුදල. ඒතර ලැබුණ නැති මුදල ඒක හිඟ හිටි ඇරයුම් ගිණුමට මාරු කරනවා. අර කලින් අපි විභජන මුදලුත් මාරු කරානේ කලින් අවස්ථාවේදී 40ක් දැනට ඒකේ තියෙනවා. ඒ account එකටම මාරු කරනවා. ඇරයුම් ගිණුම බැර කරලා 120ක්, හිඟ හිටි විභජන ඇරයුම් ගිණුමට මාරු කරනවා 120ක්. right. ඔන්න ඔය entries දැමීමත් එක්ක ඇරයුම් ගිණුමත් තුලණය වෙන්න ඕනේ. ඇරයුම් ගිණුමත් තුලණය වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මේ තියන්නේ තුලණය වෙච්ච ඇරයුම් ගිණුම. ඇරයුම් ගිණුමේ හරපැත්තේ ප්‍රකාශිත ප්‍රාග්ධනය නමින් 1280ක්, ලැබුණු මුදල 1160ක්, ලැබෙන්න තියෙන මුදල හිඟීටි ඇරයුම් ගිණුමට දාලා තිනවා 120ක්. ඒ අනුව ඒ account එක ටැලි වෙනවා. හිඟහිටි මුදල් ගිණුමට ගියොත් එහෙම හිඟහිටි මුදල් ගිණුමේ හරපැත්තේ විභජන මුදල් හැටියට 40ක් තියෙනවා, ඇරයුම් මුදල් ලැබෙන්නේ කියලා 120ක් තියෙනවා. ඒතර ඔක්කොම ලැබෙන්න තියෙන මුදල 160යි. ඒතර ඔන්න ඔය ගානේ කියනවා 4.30 ඔන්න ඔය ලැබෙන්න තියෙන මුදල් ටික ඔක්කොම ලැබුණා කියලා. 120යි 40යි දෙකම ලැබුණා කියලා. ඒතර අපේ මුදල් ගිණුම හර වෙලා මේ ගිණුම බැර වෙන්න ඕන. මුදල් ගිණුම හර වෙලා මේ ගිණුම බැර වෙන්න ඕන. ඒතර ඒ ගිණුමේ ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකත් එක්ක ඔය ගාන ඉවර වෙනවා. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද ඔය ගාන සම්බන්ධයෙන්? සහ කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන්? right. මම ආයි පොඩ්ඩක් බ්‍රීෆ් කරන්නම් මුලින් ධම්මයි. අවස්ථා තුනක් තියෙනවා. අයදුම් අවස්ථාව, විභජන අවස්ථාව සහ ඇරයුම් අවස්ථාව කියලා. අයදුම් අවස්ථාවේ entries දෙකක් අපි දාන්න ඕනේ. ඒ තමයි අයදුම් මුදල් ලැබීම, දෙවෙනි එක වැඩිපුර ලැබුණු අයදුම් මුදල් ආපහු හරවලා යවන එක. මේ ගානේ කියනවා 1.31 අයදුම් පත්‍ර 1,80,000ක අයදුම් පත්‍ර ලැබුණා කියලා. අපිට අයදුමත් එක්ක රුපියල් 8 ගානේ ඔය නිල් පාට කොටුවේ පෙන්නන්නේ 180 වැඩි කිරීමට 1440ක මුදලක්
ඔන්න අපිට ලැබෙනවා. 1441 මුදල ගත්තාම මුදල් ගිණුම හර වෙලා අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා 1440. මුදල් ගිණුම හර වෙලා අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා 1440. right. එතකොට දෙවනුව කියනවා මේ 1,80,000ක අයදුම් පත්‍ර වලින් 20,000ක අයදුම් පත්‍ර අපි ආපහු හරවල යවලා තියෙනවා කියලා. ඒක ගත්තොත් එහෙම. දෙවෙනි අවස්ථාව. එතකොට වැඩිපුර ලැබුණු අයදුම් මුදල් ආපහු යවනවා. එතකොට 1,60,000ක මුදලක් ආපහු යවනවා. ඒක එන්නේ කොහොමද? කොටස් 20,000කට රුපියල් 8 ගානේ. ඒ ප්‍රමාණය මුදල් ගිණුම බැර වෙලා අයදුම් හා විභජන ගිණුම හර වෙනවා. එතකොට ඔතනදී ඔන්න ඔයකත් එක්ක අයදුම් අවස්ථාව ඉවරයි. අයදුම් අවස්ථාව ඉවරයි. ඊළඟට විභජන අවස්ථාවට ගියාම විභජන අවස්ථාවේ අපි දැක්ක අණු අවස්ථා 3ක් තියෙනවා. ආයි මම ඒක උත්තරේ පෙන්නන්න ඉස්සෙල්ලා මතක් කරගත්තොත් අණු අවස්ථා 3 තමයි පළවෙනි එක තමයි අපි අයදුමේදී විභජනයේදී ලැබෙන්න තිබ්බ මුදල ප්‍රාග්ධනිත කිරීම. එහෙම නැත්නම් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ හැටියට හඳුනා ගන්න එක. මොකද අපි විභජනයේ කැඳවනවා කියලා කියන්නේ අපිට දැන් හඳුනා ගන්න පුළුවන් ඒගොල්ලෝ තවදුරටත් කොටස් හිමියෝ අයදුම් කරෝ නෙමේ කොටස් හිමියෝ හැටියට ප්‍රකාශිත ප්‍රාග්ධනයට මාරු කරනවා. එතකොට ඒකේ පළවෙනියෙන් අපි කරන්න ඕනේ අයදුමේදී ලැබෙන්න තියෙන මුදලයි විභජනයේදී ලැබෙන්න තියෙන මුදලයි දෙක එකතු කරනවා. ඒ එකතු කරපු ගාන නිකුත් කරපු කොටස් ගානෙන් වැඩි කරලා අපි ඒක මාරු කරන්න ඕනේ ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. මේ තියෙන එක. රුපියල් 8යි අයදුමේදී විභජනයේදී 4යි ඔක්කොම 12යි වැඩි කිරීම 160. එතකොට වැඩි කරාම 1920ක මුදලක් තියෙනවා. 1920 අපි අයදුම් හා විභජන ගිණුම අපි හර කරනවා 1920 බැර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට. අයදුමේදී විභජනයේදී ලැබෙන්න තියෙන මුදල එකතු කරා 12යි වැඩි කරා නිකුත් කරපු කොටස් ගානෙන් 1920යි 10 වලින්. ඒක අයදුම් හා විභජන ගිණුම හර කරලා බැර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට. මෙහෙම කරන්නේ 58 වෙනි වගන්තිය කියනවා අපි නිකුත් කරලා නම් තියෙන කොටස් ඒකට අදාළ මුදල් කැඳවලා නම් ඒ ප්‍රමාණය තමයි අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඒ මුදල් ලැබුණා හෝ නොලැබුණා. right. ඊළඟ විභජන අවස්ථාවේ පළවෙනි එක දෙවෙනි එක තමයි විභජන අවස්ථාවේ ලැබුණු මුදල සහ හිඟීටි මුදල සටහන් කිරීම. ඒතර ගානේ කියනවා කොටස් 10000ක් ගත්තේ කෙනෙක් විභජන මුදල් ගෙවලා නැහැ කියලා. විභජන මුදල් ගෙවලා නැහැ කියලා. right. එතකොට කොටස් 1,50,000කට අදාළව රුපියල් 4 ගානේ මුදල් ලැබෙනවා. කොටස් 10000කට අදාළව රුපියල් 4 ගානේ මුදල් ලැබෙන්නේ නැහැ. ඔය දෙක වෙන වෙනම සටහන් කරන්න ඕනේ. ලැබෙන මුදල් ගිණුම හර කරනවා අයදුම් හා විභජන ගිණුම බැර කරනවා. ලැබෙන්නේ නැති මුදල අයදුම් හා විභජන ගිණුම බැර කරලා හිඟහිටි විභජන හා ඇරීම් ගිණුමකට මාරු කරනවා. හිඟහිටි විභජන හා ඇරීම් ගිණුමකට මාරු කරනවා. හිඟහිටි අයදුම් මුදල් කියලා જાතියක් එන්න බෑ. හේතුව තමයි අයදුම් පත්‍රයත් එක්ක මුදල් ලෙවන්න ඕනේ. එහෙම නැතුනොත් මෙයාට අපි කොටස් නිකුත් කරන්නේ නැහැ. හිඟහිටි දෙයක් එනවා නම් එන්න පුළුවන් එක්ක විභජනයේදී එහෙම නැත්නම් ඇරීමේදී විතරයි. ඒතර මෙන්න මේ දෙවෙනි එන්ට්‍රි එකත් එක්ක ඒ කියන්නේ අන්තිමට දාපු ඒ හිඟහිටි එන්ට්‍රි එකත් එක්ක අයදුම් හා විභජන ගිණුම තුලණය වෙන්න ඕනේ. ඒතර බැලුවොත් මේ විදිහට තුලණය වෙන්න ඕනේ. අර පැත්ත 2080යි බැර පැත්තත් 2080යි. right. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඇරයුම් අවස්ථාව. ඇරයුම් අවස්ථාවට ආපුවාම පළවෙනියෙන්ම ඇරයුම කැඳවීම. ඇරයුම කැඳවීම. ඇරයුම කැඳවනකොට ඒකෙදිත් අපි බලන්නේ නෑ මුදල් ලැබුණාද නොලැබුණාද ඒව බලන්නේ. අර 58 වන වගන්තියට අනුව කැඳවලා තියෙනවා නම් සම්පූර්ණ ගාන අපි ප්‍රකාශිත ප්‍රාග්ධනයට හඳුනා ගන්න ඕනේ. ඒතර ඇරයුම හැටියට ගෙන්න ගන්න අපි බලාපොරොත්තු වෙන රුපියල් 8ක් කොටස් 1,60,000ක් වෙනුවෙන් එතකොට සම්පූර්ණ ඇරයුම් මුදල 1280යි. ඒ ප්‍රමාණය ඇරයුම් ගිණුම අපි හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරන්න ඕනේ. ඇරයුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ බැලුවොත් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ රුපියල් 20 ගානේ දැන් ප්‍රකාශිත ප්‍රාග්ධන එකතුව බලන්නකො මෙතන කීයක් තියෙන්නේ කියලා. 2000යි 3200ක් තියෙනවා. ඒතර 3200 හැදෙන්නේ රුපියල් 20 ගානේ සම්පූර්ණ 20ම කැඳවලන්න තියෙන්නේ කොටස් 160කට 20 වැඩි කිරීම 160 3200.
ඒ ප්‍රමාණය වන ප්‍රකාශිත ප්‍රාග්ධනය දැන් තියෙනවා. ඇරයුම් ගිණුම හර කරනවා 1280ක්, බැර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. බැර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ඊළඟට දෙවෙනි එන්ට්‍රි එක. ඒ තමයි මුදල් ලැබීම, ඇරයුම් මුදල් ලැබීම සහ හිඟිහිටි ඇරයුම් මුදල්. ඇරයුම් මුදල් ලැබීම සහ හිඟිහිටි ඇරයුම් මුදල්. ඒ ප්‍රමාණය අපි ගත්තොත් එimhe 145ක් එහෙම නැත්නම් 1,45,000ක මුදල් විතරයි අපිට ලැබෙන්නේ කොටස් වලට. ඒකට හේතුව ඇරයුම් මුදල් ගෙවලත් නෑලු තව 5,000ක්. එතකොට විභජන මුදල් ගෙවපු නැති 10,000යි ඇරයුම් මුදල් ගෙවන්නේ නැති 5,000යි ඔක්කොම 15,000ක් ඇරයුම් මුදල් ගෙවන්නේ නෑ. එතකොට මුදල් ඇත්තටම අපිට ලැබෙන්නේ කොටස් 1,45,000ක් වෙනුවෙන් විතරයි. එතකොට 145 වැඩි කිරීම 8 1160ක් ලැබෙන මුදල. ඒ ප්‍රමාණය මුදල් ගිණුම හර වෙලා ඇරයුම් ගිණුම බැර වෙනවා. හිඟහිටි ප්‍රමාණය, ඒ කියන්නේ ලැබෙන්න තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ 15000 වැඩි කිරීම 8 1,20,000ක් නැත්නම් 120ක්. ඒ ප්‍රමාණය අපේ ඇරයුම් ගිණුම බැර වෙලා හිඟහිටි ඇරයුම් ගිණුමකට යනවා. එතකොට දැනටමත් මේ හිඟහිටි ඇරයුම් විභජන ගිණුමේ 40ක් තියෙනවා විභජන හිඟ මුදල්. දැන් මේ 120ත් ඒකත් එක්ක ලැබෙනවා. ඒකත් එක්ක ඇරයුම් ගිණුමත් තුලණය වෙනවා. 1280කට ඒ දෙකම තුලණය වෙනවා. 1280ට. right. ඊළඟට ගානේ කියන අන්තිමට අර හිඟහිටි වෙච්ච 40යි 120කට අදාළව 4.30 මුදල් ලැබුණා කියලා. මුදල් ලැබුණා කියලා. ඒ 120යි 40යි 160ට අදාළ මුදල් ලැබුණා නම් මුදල් ගිණුම හර වෙලා මේ ගිණුම බැර වෙන්න ඕනේ. ඒත් ඇත්තටම අවසානයේ වෙන්නේ ඔයගොල්ලෝ බැලුවොත් එහෙම අවසානයේදී ප්‍රකාශිත ප්‍රාග්ධනයේට 1,60,000කට 20 ගානේ 3,200ක් ගිහිලා තියෙනවා. ඊට මුදල් හැටියට අපිට සම්පූර්ණ 3,200ම හම්බෙලා තියෙනවා. අයදුම් හා විභජන ගිණුමත් ඇලි වෙනවා. ඇරයුම් ගිණුමත් ඇලි වෙලා ඒ ගිණුම අවශ්‍ය වෙලා යනවා. ඒතර తాවකාලිකව ගිණුමක තිබ්බ ලැබෙන්න තිබ්බ මුදල් 160ක් ඒකත් අපිට හම්බුණා. right? ඒතර ඒක හම්බුනේ නැත්නම් ඇත්තටම 3,200 හැටියට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙනවා. ඒ 3,200න් 3,040ක් මුදල් ලැබිලා තියෙනවා. ඉතුරු 160 මේ හිඟීටි ගිණුමේ තියෙනවා. right? දැන් මේ ගානට අනුව ඒ 160ක් ලැබිලා තියෙන නිසා මුදල් සම්පූර්ණයෙන්ම 3,200ම ලැබිලා තියෙනවා. right. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආයෙ අහන්න පුළුවන්. මම දෙවෙනි සැරේටත් පැහැදිලි කරා මේ ගාන. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආයෙ අහන්න පුළුවන්. එතන මේ තියෙන්නේ සමාගමක කොටස් නිකුත් කිරීමට අදාළව වෙන එන්ට්‍රීස් යන විදිය. ඒතර අපි මේ කොච්චර කතා කරත් මේ වරින් වර මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එකවර නැතුව ඔය වරින් වර ක්‍රමයේ පාරගෝ වෙන්නේ නැහැ. 100%ක්ම සමාගම් ඇඩොප්ට් කරගන්නේ නැත්නම් අනුගමනය කරන්නේ පළවෙනි ක්‍රමයේ. ඒ කියන්නේ එකවර අදාළ මුදල ලැබීම. රුපියල් 20 නම් රුපියල් 20ම එක සැරේම ආයුධ පත්‍රයත් එක්ක එවන්න කියනවා. right? මේකට ප්‍රධානම හේතුව තමයි ගැටලු තියෙනවා, ඇඩ්මිනිස්ට්‍රේටිව් ගැටලු ගොඩාක් තියෙනවා කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන්. ඔය වගේ සැරින් සැරේ නිකුත් කරන්න ගියොත් එහෙම කොටස් හිමිය ප්‍රමාණය වැඩි. දැන් බැංකුවක් වගේ ගත්තම සාමාන්‍යයෙන් ඇවරේජ් කොටස් හිමිය 15000ක් 20000ක් 25000ක් ඉන්නවා. right? ඒක නිසා මේ ඒ ගැටලුවත් එක්ක හරි අමාරුයි ඇඩ්මිනිස්ට්‍රේටිව් කරන්න සැරින් සැරේට ඔය වගේ සල්ලි ගන්න ගියොත් එහෙම. right? සමහර වෙලාවට දැන් මේ වගේ කාලේ දැන් මිනිස්සුන්ට සල්ලි නැති නිසා මේ වගේ කාලයක ඔය වරින් වර මුදල් ලබා ගැනීමේ ක්‍රමය ඇඩොප්ට් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මේ හොඳම විදිය තමයි එකවර සල්ලි ලබා ගැනීම. මොකද සමාගම පැත්තෙන් හොඳයි එක සැරේ ලොකු මුදලක් ලැබෙන එක. සැරින් සැරේ සල්ලි හම්බෙනවට වඩා ඊට අමතරව ඇඩ්මිනිස්ට්‍රේටිව් ප්‍රොබ්ලම්ස් මුකුත් නැති වෙලා යනවා. ඒතර හිඟීටි ප්‍රශ්න කිසිම දෙයක් නැහැ. එක සැරේ ආයුධ පත්‍රයත් එක්ක සල්ලි එවන්නේ කිව්වම ආයුධ පත්‍රයත් එක්ක සල්ලි එවලා නැති කෙනෙකුට කොටස් නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒක නිසා හිඟීටි ප්‍රශ්න මතුවෙන්නේ නැහැ එක සැරේ සල්ලි එවන කට්ටිය වෙනුවෙන්. right.
එතකොට ඒකත් එක්ක අපි සමාගම් ගෙනුම් කරන්නේ මේ කොටස් නිකුත් කිරීම සම්බන්ධ කොටස් ටික ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම. එතකොට ඒකට අදාළව අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 කියලා තියෙනවා ප්‍රමිතියක්. ඒකේ තමයි අපිට කියන්නේ සමාගමක කොහොමද මූල්‍ය ප්‍රකාශ සකස් කරන්නේ සහ ඉදිරිපත් කරන්නේ කියලා. සමාගමක මූල්‍ය ප්‍රකාශ සකස් කරන්නේ කොහොමද? ඉදිරිපත් කළ යුතු වන්නේ කොහොමද කියලා. ඒතර ඒකෙදී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ේදී අපිට ඒගොල්ලෝ දෙනවා ආකෘතීන්. මෙන්න මේ ආකෘතීන් පිළිපදින්න කියලා සකස් කරද්දී. මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී මෙන්න මේ ආකෘතීන් පිළිපදින්න කියලා. ඒතර ඒවා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තමයි ඊළඟට අපේ කාර්යභාරය වෙන්නේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට කලින්. බැංකුවක මූල්‍ය ප්‍රකාශ තමයි අපි ඇත්තටම සමාගමක මූල්‍ය ප්‍රකාශ කියලා සකස් කරන්නේ. ඒකට කලින් යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ ඔයගොල්ලෝ ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 සම්බන්ධයෙන්. රයිට්. අපි දැන් කාල වේලාව නැති නිසා අපි ලබන සතියේදී ඒක සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අද කරපු ඒවා සම්බන්ධව. එම ගැටලු නැත්නම් අපි පන්තිය නවත්තමු. ලබන සතියේ අපි හම්බෙමු.